හරි ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ දැන් පේනවා තියෙනවට එතකොට අපි ගිය සතියේ බැලුවා algebraic expressions and terms අපිට මේ වචන ටිකයි මේ කොහොමද මේවල පොඩි පොඩි මේ ගණිත කර්ම ආවම ඒක කොහොමද කරගන්නේ කියන එක නේ මේ පාඩ් මේ ඔයාලා මේ chapter එකේ තියෙන්නේ. ඉතින් අපි ඒකේ මුලින්ම බැලුවා මේ key terms ටික බැලුවා. formulating බැලුවා ඊට පස්සේ දැන් simplify කරන්න හරියන අපි ඉන්නේ simplify මේ algebraic expressions සුළු කරන හරිය තමයි අපි දැන් ඉන්නේ. එතකොට ඒතර අපි variable එකක් විචල්යක් කියන මොකක්ද කියලා කතා කළා. ඊට පස්සේ මොකද්ද මේ algebraic expression එකක් කියන්නේ මොකක්ද කියලා බැලුවා. ඊට පස්සේ සංගුණකයේ coefficient බැලුවා. පදයක් term කියන එක පදයක් කියන එක බැලුවා. ඊට පස්සේ අපි මේ පොඩි පොඩි සූත්‍රය ටිකක් තිබ්බා. ඊට පස්සේ මේ keywords ටික බැලුවා. multiplication at the product times multiply division ඔය කියන්නේ addition නැත්තේ මේ sum increase by ඒ වලින් ගණන් ටිකක් බැලුවා. තව ඔයාලා අර ටියුට් එකේ මම දැක්ක මේ වගේ තව ගණන් තියෙනවා. ටිකක් දෙයක් කරමු. subtract less than ඊට පස්සේ multiplication වල product times ඊට පස්සේ division වල quotient divide ඒ දෙක ඊට පස්සේ algebraic expressions ලියන විදිහ ලියලා තියෙන එකක් කොහොමද මේ අපි දැන් වචනෙන් දීලා තියෙන එකක් VGA ප්‍රකාශනයක් විදිහට algebraic expressions කියන්නේ VGA ප්‍රකාශනනේ. VGA ප්‍රකාශනයක් විදිහට ලියන්නේ කොහොමද කියලා බැලුවා. ඔය ටික කරගෙන ගියා. ඊට පස්සේ තමයි simplify සුළු ගන්න පටන් ගත්තේ. සුළු ගන්න පටන් අරගෙන අපි එකතු කිරීම යන පොඩි පොඩි කාරණා ටික කතා වුණා. එකතු ගන්න කොහොමද අඩු කරන්නේ කොහොමද කියන එක. අපිට එකතු ගන්න හරි අඩු ගන්න හරි පුළුවන් මතක තියාගන්න මේ සම එක වගේ පද. එක වගේ පද තමයි එකතු ගන්න හරි අඩු ගන්නත් පුළුවන්. අන්නේ කාරණේ පොඩ්ඩක් මතක තියාගන්න අපිට ඒක ඕනේ අද. ඊට පස්සේ මම කිව්වා order of operation කියන්නේ අර one බෙගුදරි අන්න ඒක ගැන මතක් කරගන්න කියලා කිව්වා. ගැන මුකුත් කරේ නැහැ ගණන් හදුවේ නැහැ. ඊට පස්සේ අන්තිමට මේ simplify කරන්න පටන් ගත්තේ කපන විදිහ ගැන කතා කරලා. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ ප්‍රශ්නයක් ආවා මේ වගේ එකක් කොහොමද සාධක කරන්න කියලා. මේ ෆැක්ටර්ස් කරන්න කියලා කොහොමද කියන එක සාධක ෆැක්ටර්ස් කරන්න කොහොමද කියන එක සාධක මේ වගේ ෆ්‍රැක්ෂන් එක reduce the fraction එතන කියන්නේ reduce the fraction කියලා fraction එක කියන්නේ භාග සංඛ්‍යාවක්. අපි කොහොමද භාග සංඛ්‍යාවක් තවදුරටත් සුළු කරන්න කියන එක තමයි මේ එදා පටන් ගත්තේ කොහොමද ඒක ටික කරන්න යන්නේ කියන එක. ඒක කලින් අපි මේ වගේ එකක් තිබ්බා මොකද්ද මේ x වර්ග ඍණ 4ක් x ධන 4 මේ වගේ මේ මොකක් හරි බයිනෝමියල් එකක් තිබ්බහම මේ VGA ප්‍රකාශනයක් තිබ්බහම නැත්තම් VGA ප්‍රකාශනයක් තිබ්බහම එයා කොහොම සුළු කරන්නේ ඒක මේකත් එක්ක කපන්න උඩ බෙදීමක් තියෙද්දි අපිට ඩයි යට කපන්න පුළුවන්. කියන්නේ හරය ලැබෙයි කපන්න පුළුවන්. ඒව කපන්න කොහොමද කියන එක ගැන බලන්න කලින් තමයි මේ සාධක බෙදන ගැන කිව්වේ. මම හිතා සාධක මේ කඩා ගන්න හැටි කියන සරල ඒවා වල ඒ කියන්නේ මේ වගේ x වර්ග දැන් වර්ග ප්‍රකාශනයක සාධක කරන ඉන්නේ මම ඉඳලා කිව්වේ. ඒතර වර්ග ප්‍රකාශනයක් ගත්තාම මේ වගේ මේ x වර්ගයෙන් පටන් ගන්න එක මේ x වර්ගය කියන විචල්ලේ x වර්ගය කියන මේ කියන්නේ ඕඩ එක වර්ගය කියන අපි ඕඩ එක කියනවා. ඕඩ එක දෙක වෙච්ච වේරියබල් එක කොඑෆිෂන්ට් එක වෙන අවස්ථාවේ කියන්නේ කොඑෆිෂන්ට් එකක් කියන්නේ සංගුණක එකක් වෙන අවස්ථාවේ කැඩෙන්නේ කොහොමද කියන එකයි බැලුවේ. කියන්නේ මේ වගේ මේ කියන්නේ මේ දීලා තියෙන එක වගේ x වර්ග කළා බැලුවේ. ඊළඟට දැන් අපි බලමු කොහොමද මේවා ඒ අපි ඉගෙන ගන්න එක පාවිච්චි කරලා මේ ඉතුරු ගණන් ටික පල්ලෙහාට ගණන් තියෙනවා. ආයේ මම දැක්කා ටියුට් එක ගණන් තියෙනවා. ඒ ටික කොහොමද කරන්න කියන එක. ඊට පස්සේ ආයෙ එකතු කිරීම අඩු කිරීම තියෙනවා. ඒක බලමු ඊළඟට. ඒතර පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඉක්මනට ඉවර ගන්න පුළුවන් මේ අද මේ ටියුට් එක ඉවරයක් කරලා දාන්න පුළුවන් ඉක්මනට. ඒක බලමු. බලමු මේක මේ x වර්ග ඍණ 4ක් x ධන 4 විනාඩියක් ඉන්න 4 ඍණ x වර්ග මම ෂෙයා කරන්න. මම හිතලා මේ ගන්න පේනවා ඇති කියලා.
මේක පොඩි වෙන්න කියලා මම ටිකක් ලොකෝල් ලියන්න නැත්නම් zoom කරන්න ඕනේ. ඔව් මේ ගාන x වර්ග ඍණ 4x ධන 4 බෙදීම 4 ඍණ x වර්ග කියන එක සාධක කරන්න කොහොමද? දැන් අපි ඒක කරන්න කලින් අපිට උඩ තියෙන මේ VGF ප්‍රශ්නේ සාධක කඩා ගන්න ඕනේ. මේක දැන් අපිට පේනවා මේ මේක දෙකක් x. ඔව් මේක නම් අර a ධන b ගේ මම එදා ලිව්වේ ආයි කොලේ නෑ මම අපි දැන් මම එදා ලිව්වේ මේ a ධන කරි a ධන b කියලා එකක් තිබ්බොත් එහෙම එයාගේ වර්ගය එන්නේ a වර්ග ධන දෙකක් a b ධන b වර්ගනේ. මෙයාගේ බයිනෝමියල් එක. එතකොට මේ අපිට කොහේ තිබ්බොත් එහෙම x ධන මොකක් හරි නියතයක්. දැන් මේ වගේ ඒවා එන්නේ මෙහෙමනේ. x ධන හරි ඍණ හරි මොකක් හරි මේ වගේ එකක් තිබ්බොත් එහෙම මෙයාගේ වර්ගය සුළු කළාම එන්නේ අපිට පළවෙනි කෙනාගේ වර්ගය x වර්ග ධන දෙකක් ax ධන දෙකක් ax ධන a වර්ග. ඔහොම එකක් එන්නේ අපිට. එතකොට මේක දිහා බැලුවම මේක නම් ඕනනම් මෙහෙම ගන්නත් පුළුවන්. මේක මේ විදිහට ගන්නත් පුළුවන් මේ ආකාරයෙන් කියලා. මොකද මේ බලන්නකො x වර්ග ඍණ 4x ධන 4 කියන එක නම ලියා ගන්න පුළුවන් x වර්ග ඍණ දෙවතාවක් දෙකක් x දෙවතාවක් දෙකක් x ධන දෙකේ වර්ග කියලා මට මේක උඩේක ලියා ගන්න පුළුවන් මේක. මෙයාව මෙහෙම ලියා ගන්න පුළුවන් නේ. මේක ලියා ගත්තාම අපිට පේනවා මේක මෙන්න මේ ආකාර කියලා. මේ බලන්න x වර්ග මෙතන ධන වෙනුවට ඍණ තියෙන්නේ. එහෙනම් මෙතන ඍණ නම් මෙතන වෙන්නේ ධන වෙනුවට ඍණ එන එක. එච්චර දෙයක් නැහැ මම මෙහෙම ලියන්නම්කෝ. මේ ධන හෝ ඍණ කියලා ලියන්නම්කෝ. මේක ධන හෝ ඍණ නම් මේක ධන නම් මෙතෙන්ට ධන මේක ඍණ නම් මෙතෙන්ට ඍණ. එහෙනම් මෙතනත් ධන හෝ ඍණ එන්න ඕනේ. නිකන් ලියාගත්තා විතරයි ඒක. ඊට පස්සේ x වර්ග ඍණ මෙතන 4 කියන එක මම දෙවරක් දෙක කියලා ලියා. ඒතකොට මේ දෙක ඊට පස්සේ a කියන්නේ 2 ආය මෙතන a ගේ වර්ග නේ දෙකේ වර්ග. එහෙනම් මේ ආකාරනේ තියෙන්නේ. මේක මේ ප්‍රකාශනය අපිට ඇවිල්ලා තියෙන මේ ප්‍රකාශනය මේ ආකාරය. එහෙනම් මෙයාව ලියන්න පුළුවන්. අනිවාර්යෙන්ම අපි ලියන්න පුළුවන් එහෙනම් x ඍණ දෙකේ වර්ග කියලා. මොකද අපි දන්නවා x ඍණ දෙකේ වර්ග මේ ප්‍රසාරණය කළාම අපිට එන්නේ මෙයා. එහෙනම් මම එදා කිව්වා මේ පැත්තට යනවා වගේම මේ පැත්තටත් එන්න පුළුවන්. මේ දෙපැත්තටම යන්න පුළුවන්. මෙහාට වගේම මෙහාටත් යන්න පුළුවන්. එහෙනම් මේක මෙහෙම ලියන්න පුළුවන්. නැත්තම් මම ආයෙ සාධක කඩා ගන්න විදිය කිව්වේ. අර අපි සාමාන්‍ය ඕනම ප්‍රකාශනයක් සාධක කඩා ගන්න පුළුවන්. මේ අර මේ විදියට. x වර්ග ඍණ 4x ධන 4 තිබ්බහම 4 කියන එක ගන්න පුළුවන් ආකාර බලනවා. 4 කියන එක ගන්න පුළුවන් 4 වරක් 1කින්. ආයෙ 4 කියන එක ගන්න පුළුවන් 4 දෙවරක් 2කින්. එතකොට මේ කෙරවල තියෙන පදේ මේක සාධක දෙකක් නම් එන්න ඕනේ. දැන් මේකෙන් එන්න ඕනේ මෙහෙම සාධක දෙකක් නේ. මෙතන x වර්ග හින්දා මෙතෙන්ට එන්න ඕනේ මෙයාගේ ගුණිතය. x වර්ග හින්දා මේක x මේක x වර්ග මෙතෙන්ට එනවා. ඊළඟට මෙතෙන්ට 4 තියෙන හින්දා 4 එන්න ඕනේ මෙතන මේ ඉලක්කම දෙකේ ගුණිතයනේ. එතකොට එහෙම එන ආකාර දෙක මෙහෙම. එතකොට 4යි 1යි ගත්තොත් එහෙම 4ට එකක් එකතු කරලා එන්නේ 5. 4න් එකක් අඩු කරලා එන්නේ 3. එතකොට අපිට කවදාවත් 4 ඍණ 4 කියන එක ගන්න බෑ මේ දෙන්න පාවිච්චි කළොත්. හැබැයි මේ දෙන්න පාවිච්චි කළොත් අපිට ඍණ 4 කියන එක ගන්න පුළුවන්. මොකද අපි දන්නවා ඍණ 2යි එකතු කරාම එන්නේ ඍණ 4 කියලා. ඍණ 2 දන්න ඍණ 2 ඍණ 4නේ. ඒ හින්දා අපිට පුළුවන් අනිත් කාරණේ අපි දන්නවා ඍණ 2 වතාවක් ඍණ 2කින් එන්නේ ධන 4. මෙතෙන් ධන 4ක් වෙනවා. මෙතෙන්ට ඍණ 4 ගන්න පුළුවන් ඍණ 2 ඍණ 2 එකතු කළා. එහෙනම් මෙතෙන්ට එන සංඛ්‍යා දෙක වෙන්නේ ඍණ 2 හා ඍණ 2. ඊළඟට අපිට පේනවා x ඍණ 2 x ඍණ 2 සමාන පදේ. එහෙනම් ඉතින් මෙයාව කෙලින්ම x ඍණ 2හි වර්ග කියලා ලියන්න පුළුවන්. එතකොට ඔය කැමති විදිහට සාධක කඩා ගන්න තියෙනවා. හරි. එහෙම සාධක කඩාගත්ත එක දැන් අපිට ගෙනල්ලා දාන්න ඕනේ මෙතෙන්ට. මෙයාව ඇප්ලයි කරන්න ඕනේ මෙතෙන්ට. ඊළඟට next step එක වෙන්නේ මේක දැන් මෙතෙන්ට ඇප්ලයි කරානේ. එහෙනම් ඒක ලියමු x ඍණ 2 වර්ග. ඊළඟට යට එකේ අපිට පේනවා x වර්ග ඍණ 4 තියෙන්නේ කියලා. නෑ 4 ඍණ x වර්ගනේ තියෙන්නේ. එතකොට ඔය 4 ඍණ x වර්ග කියන එක කෙනාව අපිට හරව ගන්න පුළුවන් නේද මෙන්න මෙහෙම. මම මෙයාගෙන් ත්‍රිණ එකක් එළියට ගන්නවා මෙයාගෙන් ත්‍රිණ එකක් එළියට ගන්නවා. ඍණ එකක් එළියට ගත්තාම වරහන දාලා පස්සේ අපිට මේක ලියන්න පුළුවන් x වර්ග ඍණ 4 කියලා. හරිද? මම ඍණ එකක් එළියට ගත්තා. මෙයාගෙන් ත්‍රිණ එකක් එළියට ගත්තා මෙයාගෙන් ත්‍රිණ එකක් එළියට ගත්තා. එතකොට තියෙන්නේ x වර්ග ඍණ 4 කියලා එනවා. බලන්නකො දැන්. ආයෙ දැන් මෙයාව සුළු කරාට පස්සේ මෙයා වෙන්න ඕනේ.
ඍණ එකෙන් x වර්ග වැඩි කළාම අපි දන්නවා ඍණයි ධනයි ඍණ. ඍණ x වර්ග එනවා. ආය ඍණ එක ඍණ 4න් වැඩි කළාම ඍණයි ඍණයි ධන එනවා. ආය මෙයාව දැන් ඍණ එක එළියට ගත්තාම මෙයාගේ මෙයා වැඩි කළාට පස්සේ ආපහු මේක එනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. ඊළඟට එහෙනම් මේ ඍණ එක මේ ගානේ දිගටම අපිට යනවා. ඍණ එක එළියට ගත්තින්ද ගානේ දිගටම යනවා. අපිට අන්තිමට ඕන නම් ආයෙක ඇතුළට දාගන්න පුළුවන්. කොහොම තියෙනවා. ඊළඟට අපිට ඇවිල්ලා තියෙනවා මෙතන x වර්ග ඍණ 4 කියලා. දැන් මෙයාව සාධක කඩා ගන්න විදියක් බලන්න ඕනේ. මෙයාව සාධක කඩා ගන්න විදියක් බලන්ද මතක් කරන්න මතක් වෙන්න ඕනේ මෙන්න මේක. මම ඉදා මේක කිව්වේ නැහැ. අපිට මෙයාව සාධක කඩා ගන්න මෙන්න මේක වර්ග දෙක අන්තරය. වර්ග දෙක අන්තරය කියන එක නව පාවිච්චි කරන්න වෙනවා. වර්ග දෙක අන්තරය වෙන්නේ a වර්ග ඍණ b වර්ග වර්ග දෙක අන්තරය. O level වල තිබ්බා. එහෙනම් වර්ග a වර්ග ඍණ b වර්ග දැන් ඉස්සෙල්ලා අපිට තිබ්බේ මොකක් හරි එකක සම්පූර්ණ වර්ගයනේ. x අර අපි ඉංග්‍රීසි වලින් කියනවා x subtracted 2 and a සම්පූර්ණ එක ඒ දෙන්නගේ subtraction of එහෙම කියන්න පුළුවන් නෝනා subtraction of x minus x and 2 කියන එකේ square එක වර්ගය. එහෙම නෙමෙයි මෙතන තියෙන්නේ a square minus b square. square කියන වර්ග කියන එක square කියන එක පාවිච්චි කරන්නේ. a square minus b square කියන එක තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මෙයාව equal වෙන්නේ a minus b multiplied by a plus b ට. වර්ග දෙක අන්තරය. වර්ග දෙක අන්තරය කොහොමද ලියුවේ? එතකොට මේකේ තර වගේම තමයි මෙතනින් මේ පැත්තට යන්න පුළුවන් නම් මෙතනින් මෙහාටත් එන්න පුළුවන්. දෙපැත්තටම යන්න පුළුවන් කියන අපි ওই සංකේත පාවිච්චි කරනවා. a square minus b square equal to 1 minus b multiplied by 1 sorry 1 minus නෙමෙයි a minus b multiplied by a plus b. ඕක කොහොම ගන්න පුළුවන්. එහෙනම් බලන්න මේක දිහා. අපිට තියෙන x වර්ග ඍණ 4. x වර්ග ඍණ 4. අපිට දැන් ඕනේ මෙතෙන්ටත් වර්ගයක් ඕනේ. a වර්ගනේ. a වර්ග වෙන්න ඕනේ x වර්ග තියෙනවා. හැබැයි b වර්ග වෙන්නේ මෙතන වර්ගයක් නෙමෙයි තියෙන්නේ 4. හැබැයි අපි දන්නවා 4 කෙනෙක් කෙනාට ලියන්න පුළුවන් දෙකේ වර්ගය. කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපිට මෙයාව x වර්ග ඍණ 4 කෙනෙක් කෙනාව ලියුව හැකි x වර්ග ඍණ දෙකේ වර්ග කියලා. අන්න එහෙම ලියලා දැන් එහෙනම් මෙයා සමාන වෙනවා මේ ආකාරයට. x වර්ග ඍණ දෙකේ වර්ග කියන්නේ නම් a ඍණ b එහෙම තිබ්බනම් අපිට මෙයාව ලියන්න පුළුවන් x ඍණ 2 x ධන 2 කියලා. ඔන්න ඔහොම. ඊට පස්සේ ඉතින් අපි දැන් යාවත් පැත්තෙන් සුළු කරගත්තානේ. ඒ කියන්නේ එකපාරට මෙතන සුළු කරන්න බැරි නම් ඕගොල්ලෝ මෙහෙම පැත්තෙන් සුළු කරලා ඒක ගෙනල්ලා මෙතෙන්ට දාන්න. ඊළඟට මෙයා වෙන සමාන කරන්න පුළුවන් අපිට x ඍණ 2 වර්ග බෙදීම අපි මේ ඍණ එක යට තිබ්බ ඍණ එක දැන් මේ මොකක් හරි භාග සංඛ්‍යාවක උඩ ඍණ දැන් මෙතන උඩ සංඛ්‍යාව දානනේ යට සංඛ්‍යාව ඍණ. එහෙම තියෙද්දි අපිට එහෙම තිබ්බා කියලා මේ යට එක නෙමෙයි ඍණ වෙන්නේ මේ සම්පූර්ණ භාගයම මේ ෆ්‍රැක්ෂන් එකම ඍණ වෙනවා. එහෙනම් අපිට මේ ඍණ එක මේ යට තියන්න නැතුව අපිට මේ උඩින් ගෙනල්ලා මේ මෙහෙම දාන්න පුළුවන් ඉතින්. ඍණ එක මෙහෙම පැත්තෙන් කොහොම දාලා තියන්න පුළුවන්. මොකද මේ සංඛ්‍යාව බෙදීමක් කියන මේ සම්පූර්ණ බෙදීමම තමයි ඍණ වෙන්නේ. කියන්නේ ඉර උඩ හරි ඉර යට හරි දෙකෙන් එකක් ඍණ වෙනවා නම් අනිවාර්යයෙන් මේ සම්පූර්ණ බෙදීමම සම්පූර්ණ ෆ්‍රැක්ෂන් එක සම්පූර්ණ භාගයම ඍණ වෙනවා. එන්න මේ යට ඍණ එක අපිට උඩින් තියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් කිව්වනේ. ඊළඟට x වර්ග ඍණ 4 කියන එක x ඍණ 2 x ධන 2. ඔන්න ඔය විදිහට සුළු කරගත්තා. දැන් අපිට පේනවා හරයයි ලවය ගත්තාම හරය හා ලවය ගත්තාම අපිට දෙන්නගේ සමානයව පේනවා. අපිට පේනවා x ඍණ 2ක් යටත් තියෙනවා උඩත් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් යට x ඍණ 2ට උඩ x ඍණ 2 එකක් කපන්න. උඩ x ඍණ 2 වර්ගය යන තියෙන්නේ. යට x ඍණ 2ට උඩ එකක් කපන අර මේ වගේ. දෙකේ වර්ගය බෙදීම දෙක තිබ්බාම දෙකට දෙකම එකක් කපලා උත්තරේ 2යි කියලා ලියනවා වගේ තමයි. x ඍණ 2 වර්ගය බෙදීම x ඍණ 2 කියන එක මේකට මේ කපනවා. කැපුවට පස්සේ උඩ ඉතුරු වෙන x ඍණ 2 යට ඉතුරු වෙන x ධන 2. එහෙනම් මෙයා ලියන්න පුළුවන් අපිට x ඍණ 2 බෙදීම x ධන 2 කියලා. හරිද? ඔන්න ඔය ගානට අපිට තියලා ඕනනම් නවත්තන්න පුළුවන්. නැත්නම් මොනවා තව පේජ් එකක් අපිට මේ ඍණ එක ඕනනම් වරහන් ඇතුළට දාන්න. ඉස්සෙල්ලා එළියට ගත්තා වගේ මේ ඍණ එක වරහන් ඇතුළට දාන්න පුළුවන්. මම මේ ඍණ එකෙන් මෙයාවයි දෙන්නම වැඩි කරන්න. ඍණයෙන් මෙයා වැඩි කළාම ඍණ x එනවා. ඍණයෙන් මෙයා වැඩි කළාම ඍණයි ධන වෙනවා. එහෙනම් මේ අන්තිම උත්තරය ලියන්න පුළුවන් 2 ධන 2 ඍණ x බෙදීම x ධන 2 කියලා. ඔන්නෝම ලියලා නවත්තන්න පුළුවන්. එතකොට මෙන්න මේ ගාන සුළු කරේ මම මෙච්චරලා x වර්ග ඍණ 4x ධන 4 බෙදීම 4 ඍණ x වර්ග කියන එක කෙනාව.
එතකොට අපි කතා කරපු මොකද්ද? හරි මේ ගාන තමයි මේ අර විදිහට සිම්ප්ලිෆයි කරලා මේ මං ඉස්සලා ගත්තේ මේ උත්තරය අපිට ආවනේ x දින 2 බෙදීම x දාන 2 2 දාන x කියලා මේක තියෙන්නේ ඉතින් එහෙම ප්‍රශ්න නැති අපිට මම අර මේක හරව ගත්තේ මේ ලේසින් ඔව් මම අර මේක පාර මෙයාවම හරව ගත්තා මෙතෙන්ට දැන් මේක නම් කරලා තියෙන්නේ මේ 2 ඍණ x 2 දාන x කියලා ලියලා මේ මෙන්න මෙතන ඉන්න පොඩ්ඩක් මෙතන කරලා තියෙන්නේ කෙලින්ම මෙයාවම වර්ග කරලා ලියලා. ඒ කියන්නේ මෙයාවම කෙලින්ම වර්ග කරලා ලියලා 2 ඍණ x වතාවක් 2 ධන x කියලා. අපිට එහෙම ලියලා ගන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ තියෙන්නේ තර ආකාරයෙමනේ. මේ තියෙන්නේ 2 වර්ග අඩු කිරීම x වර්ග කියන එකේ නම තමයි. මේ කරලා තියෙන්නේ මේක මේ විදිහට තියලා සුළු කරලා මේ විදිහට සුළු කරලා උත්තරේ අරගෙන මෙතනදී මේ 2 ඍණ x කියන එකේ නාව විතරක් මේ එයාගෙන් විතරක් ඍණ එකක් එළියට අරගෙන මේ x ඍණ 2 කියලා ලියලා. ඒවල ඕන කැමති ඕන විදිහට යන්න පුළුවන්. එක්කෝ මෙතනින්ම ඍණ එකක් එළියට අරගෙන මේ මාරු කර ගන්නවා නැත්නම් මෙතනින් මේ ඍණ එක එළියට අරගෙන මේ x ඍණ 2 කියන එක හදා ගන්නවා. මොකද උඩ තියෙන අපිට x ඍණ 2ක් නේ. අපිට කොයිම වෙලේකවත් x ඍණ 2ට 2 ඍණ x කියන එක නම කපන්න බෑ. ඒ දෙක දෙකක්. අපිට කොයිම වෙලේකවත් x ඍණ 2 බෙදීම 2 ඍණ x කියලා තිබ්බොත් මේ දෙන්න කොයි වෙලේකවත් කපන්න බෑ. අනිවාර්යෙන් x ඍණ 2 බෙදීම 2 ඍණ x ඍණ 2 බෙදීම x ඍණ 2 තියෙන්නම ඕනේ. ඒ හින්දා තමයි මෙතන ඍණ එකක් එළියට අරගෙන අපි අර ඒව හදාගත්තේ. ඉතින් මෙයා මෙහෙම කැපුවාම උත්තරේ ඍණ එක එන්නේ. මම එළියට අරගෙන හදා ගන්න ඕනේ. හරි. ඒකෙන් මුත් හරි තේරුම් නැත්නම් හරි තව පැහැදිලි කරන්න ඕන නම් හරි පොඩ්ඩක් කියන්න. අපි යන්නේ නම් ඊළඟට ඊළඟ ගත්තාම ඊළඟට තියෙන උදාහරණ ගන්නම්මනේ. මෙයා සුළු කරන විදිහට මම මෙයා සුළු කරන විදිහත් මම අර විදිහටම කරන්නම්. පොඩ්ඩක් මට දෙන්න ලියා ගන්න පොඩ්ඩකින්. එතකොට අපේ දීපේ මේ ගාන 12ක් x වර්ග දාන 3ක් x බෙදීම 10ක x ඍණ 15. එතකොට එයා සුළු කරගත්තාම මම මේ පියවර වැඩිපුරත් එක වැඩිපුර එක පියවර ලියලා තියෙන්නේ. ලියලා අන්තිම උත්තරේ ගත්තා. එතකොට ඒක එච්චර අමාරු ගණන් නෙමෙයි. උඩ ගන්න සාපේක්ෂව ටිකක් ලේසි. පියන් ඊළඟට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මෙයත් මම කරලා දාන්න. මේ එක ගානක් තියෙන්නේ. අපි ඒකත් කරලා මම ඊළඟට බෙදීමක් තියෙන හින්දා වෙනසක් නැහැ. බෙදීමකුයි මේ මොකක්ද ගුණ කිරීම කියන එකම එක වෙනසක් නැහැ. මේ බෙදීමක් දැක්කම මොකද හිතන්න දෙයක් නැහැ. අපි දන්නවා කොහොමද කළේ කියන බකෝලේ කාලේ මේවා හදුවනේ. 4 49 14 x 49 චුට්ටකින් මම ලියා ගන්න. මෙන්න මේක 49 x වර්ග බෙදීම. හරි. බෙදීමක් තිබ්බහම අපි කරන්නේ මේ භාග දෙක බෙදීමක් තියෙන්නේ. භාග දෙක බෙදීමක් තියෙද්දි ඉතින් කරන්න තියෙන පළවෙනි එක තමයි මේ බෙදීමේ දකුණු පැත්තේ තියෙන එක්කෙනා හරි වම් පැත්තේ තියෙන දෙන්නගෙන් එක්කෙනෙක්ව උඩට මාරු කර ගන්න ඕනේ. හරයයි ළවයයි මාරු කර ගන්න ඕනේ. මම මේකේ මාරු කර ගන්නම් මෙයාව. දකුණු පැත්තේ තියෙන එක්කෙනා උඩට මාරු කර ගන්නම්. එහෙනම් මේකෙන් එනවා 49 ඍණ x වර්ග බෙදීම x5y වැඩි කිරීම x වර්ග ඍණ 14ක් x ධන 49 බෙදීම ඕකේ. උඩට මාරු කරගත්තේ නැනේ. 49 ඍණ x වර්ග බෙදීම x5y වැඩි කිරීම x ඝනය y4 බෙදීම x වර්ග ඍණ 14ක් x ධන 49. හරි දැන් හරි. අර උඩ එක්කෙනාව උඩට මාරු කරගත්තාම බෙදීම ගුණ කිරීමක් වෙනවා. ඊළඟට අපිට ගුණ කිරීමක් හදුවා වගේ හදාන යන තියෙන්නේ. එහෙනම් මෙයාගේ සාධක කඩා ගන්න ඕනේ. අපිට මෙතන තියෙනවා පළවෙනියට 49 ඍණ x වර්ග එකක්. 49 ඍණ x වර්ග කියලා කියන්නේ අපි දන්නවා මේක වර්ග දෙක අන්තරය. ඒ කියන්නේ මෙන්න මේ ආකාර වෙනවානේ. අපි දන්නවා x මෙයා 49 කියන්නේ 7 වර්ගනේ. එහෙනම් අපි මෙයාව ලියා ගන්න පුළුවන් මෙහෙම. මෙයාව ලියාගත්ත හැකි අපිට 49 ඍණ x වර්ග කියන එක ලියාගත්ත හැකි 7 වර්ග ඍණ
x වර්ග කියලා. එහෙනම් යා අපි තව පිළින් ලියන්න පුළුවන් 4 x වතාවක් 7 ධන x කියලා. a වර්ග ඍණ b වර්ග ආකාර එහෙනම් 4 x 7 ධන x මම මේක දැන් මේ ගාන දන්නම් මම අර ටියුට් එකේ උඩින් තිබ්බ විදිහට මම ඉස්සෙල්ලා හදපු විදිහ නැතුව කියන්නේ මම ඉස්සෙල්ලා කරේ මේ x වර්ග 49 දෙක මාරු කරගෙන හදුව එකනේ. දැන් එහෙම නැතුව මම මේ විදිහට දන්නම් මේ ගාන 49 කෙනෙක් කෙනා 7 වර්ග කරගත්තා 7 වර්ග ඍණ x වර්ග සමාන වෙනවා 4 ඍණ x වතාවක් 7 ධන x ට. ඊළඟට හරි එහෙනම් එයාව අපි සාධක කඩාගත්තා. මෙයාලගේ සාධක කරන්න දෙයක් නැහැ නේ. ඒගොල්ලෝ නිකම්ම ಗುಣ කිරීමක් තියෙන්නේ. ආයි මෙන්න මෙයා. මෙන්න මේක දිහා බලුවම අපිට පේනවා මෙන්න මෙයාගේ සාධක කරනවා කියලා පේනවා. ඒක පේනවද දන්නේ නැහැ මේ ඒක මම පේනකොට මට පේනවා නට මේ එකපාරට බැලුවමට හැම ගානක්ම මෙහෙම පේන්නේ නැහැ නේ. මේ අපි බලමු කොහොම ඒක සාධක කරනවද නැද්ද කියන එක. සාධක කරනවද නැද්ද කියලා බලන්න. තිබ්බේ x වර්ග කීයද? ඍණ 14ක් x ධන 49 නේ තිබ්බේ. දැන් මෙයා සාධක කරනවද කියලා බලන්න ඕන අපි සාධක කඩා ගන්න කලින්. එතකොට මෙයා සාධක කරනවා නම් වෙන්න ඕනේ මෙන්න මේ විදිහේ වරහන් කැලි දෙකකට කැඩෙන එක වෙන්නේ. මේ කෙරෝල් එක කියන x වර්ග තියෙන හින්දා මෙතෙන්ට එන අනිවාර්යෙන් මේ පද දෙක x වෙන්න ඕනේ මෙයා x වෙන්න ඕනේ. මොකද මේ දෙන්න ගුණ වෙලා තමයි මෙයා එන්නේ. එන x වර්ග ඔන්න හරි ඒක හරි. ඊළඟට මෙතන තියෙන පද දෙක ගුණ වෙලා මෙයා එන්න ඕනේ. එහෙනම් ධන 49 කියන එක එන්න ඕනේ මෙතන තියෙන පද දෙක ගුණ වෙලා. ඒ වගේමයි මෙතන තියෙන ඍණ 14 එන්න ඕනේ මෙයයි එකතු වෙලා. මම බලමු එහෙම එකක් එනවද කියලා. අපි දන්නවා 49 කියන එක ලියා ගන්න පුළුවන් 7 වරක් 7 කියන එකෙන් ආය 49 වරක් 1 කියන එකෙන්. ඔය ආකාරයකින් විතරනේ අපිට 49 කියන එක ලියා ගන්න පුළුවන්. එතකොට 49 p1යි එකතු කරා කියලා එන්නේ නැහැ මෙයාව. ළඟටවත් එන්නේ නැහැ. 49 එකක් අඩු කළත් ළඟටවත් එන්නේ නැහැ. එහෙනම් මේකෙන් කීයටවත් වෙන්නේ නැහැ. කීයට 14 කියන එක ගන්න බෑ. හැබැයි අපිට පේනවා 7න් 7ක් අඩු කළාම නම් බිඳුවයි. හැබැයි 7 7 එකතු කළාම 14ක් එනවා. හැබැයි මෙතන තියෙන ඍණ 14. ඍණ 14 නම් අපි එකතු කරන්න ඕනේ ධන 7යි ධන 7යි එකතු කළාට නෙමෙයිනේ. අපි ඍණ 7යි ඍණ 7යි එකතු කළා නම් ඍණ 14 එනවා. අන්න එහෙනම් ඒක හරි. ඊළඟට ඍණ 7යි ඍණ 7යි වැඩි වෙලා ධන 49ක් එන්න ඕනේ. අද ඒකත් එනවානේ. ඍණයි ධන. එහෙනම් ඒකත් එනවා. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයා සාධක කැඩෙනවා. ඔන්න කැඩෙනවා කියලාත් හොයාගත්තා. සාධකත් හොයාගත්තා. මෙයා x ඍණ 7 වෙන්න ඕනේ. මෙයාත් x ඍණ 7 වෙන්න ඕනේ. සිම්පල්. ඊළඟට එහෙනම් මෙයා සමාන වෙනවා x ඍණ 7ෙහි වර්ගයට. මොකද දෙන්නම සමානයිනේ. ඔන්න එහෙනම් එයාත් සාධක කඩාගත්තා. ඊළඟට දැන් අපි එහෙනම් අර සාධක කඩාගත්ත දෙක මෙතෙන්ට දාගමු. මෙතෙන් දාගත්තාම අපි මෙතනින් ගත්ත 4 ඍණ x එකක් තියෙනවා මෙතන තව 7 ධන x එකක් තියෙනවා. ආයි ඉරයට තියෙනවා x 5 වතාවක් y 5 වැඩි කිරීම x 3 y 4 මෙතන තියෙනවා x ඍණ 7යි වර්ගය. දැන් අපිට මෙතෙන්ට ආවට පස්සේ අපිට පේනවා මෙතන තියෙන 4 දැන් මෙතන කපන්න බැලුවහම අපිට පේනවා මේක 4 ඍණ x එකක් නම් තියෙනවා. හැබැයි මෙතන තියෙන x ඍණ 7ක් නේ. එහෙනම් මං ඉස්සෙල්ලා කිව්වා 4 ඍණ x x ඍණ 7 කොයි එකක් කපන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේ 4 ඍණ x කියන එක නගේ ඍණ එකක් එළියට ගන්න. ඍණ එකක් එළියට ගත්තාම මෙයාව හදා ගන්න පුළුවන් අපිට ඍණ වතාවක් x ඍණ 7 කියලා. කොහොම හදා ගන්න පුළුවන්නේ? මෙයාව කිසිම ප්‍රශ්න නැතුව මේ විදිහට හදා ගන්න පුළුවන්. එහෙනම් අපිට දැන් පුළුවන් මෙයාට ඒක එහෙම ලියලා ඉන්න. මම මේ ලියන්න නැතුව යන්න එක පියවරක් මම එක පියවරක් හැලුවා. ඒක ලියන්න ඕගොල්ලෝ හදන වෙලාවට ඉන්නක ලියන්නම් කම්මැලි නැතුව sorry ඍණ එක වතාවක් x ඍණ 7 වතාවක් ආයෙ මෙයාත් ඕනනම් ඉතින් ලස්සනට බලන්න ඕන 7 ධන x කැටයි වගේ න මේක ලියා ගන්න පුළුවන් x ධන 7 කියලා. ධන එකක් මාරු කරන්න පුළුවන් නේ මොකද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ධන එකක් එහා මෙහා මාරු කළාට කිසි වෙනසක් වෙන්නේ නැහැ නේ. වර්ග ඊළඟට දැන් ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ. 4 ඍණ x ට මෙයා එකක් කැපු හැටි. ඊළඟට ආයෙ තව පේනවා අපිට x ඝනයට මෙතන x 5න් 3ක් කපලා 2ක් ඉතුරු කියන්න පුළුවන්. ආයෙ මෙතන y 5ක් තියෙනවා y 4ක් තියෙනවා. මේ y 4ට මෙතන 5න් 4ක් කපන්න පුළුවන්. එතන එකක් ඉතුරු වෙනවා.
එතන y පහ නෙමේ y විතරයි නේ. y විතරක් තිබ්බා. ඔව් හරි. y විතරයිනේ. මට කොහෙන්ද y පහක් කියන්නේ. sorry මම සුදු කරන්නේ නැති y පහක් ඇවිල්ලා. එහෙනම් මෙතන තියෙන y 1යි. මෙතන y 1ට මෙතන y 4ෙන් එකක් කැපුවාම 3ක් ඉතුරු වෙනවා. දැන් හරි නේද? දැන් හරිනේ. y 3ක් ඉතුරු වෙනවා. හරි මවුලක් කවුත් කියන්න. ඊළඟට අපිට ඉතුරුලා තියෙන්නේ මෙතන ඍණයක් ඉතුරුයි x ධන 7ක් ඉතුරුයි ඊළ උඩ ආයේ මෙතන y 3ක් ඉතුරුයි. එහෙනම් අපිට ඊළ උඩ තියෙන්නේ ඍණ එක වතාවක් ඍණ එක කියන දාන්න ඕනේ නැහැ. ඍණ කියන ලකුණ දැම්ම නම් ඒත් ඇති. මම ඍණ එක නිකන් ලිව්වා. x ධන 7 වතාවක් ආයේ ඊළ උඩ තියෙන y ඝනයක්. ඉතින් ඊළ යට තියෙන්නේ x 2යි ඉතුරුලා තියෙන්නේ. x වර්ග වතාවක් x ඍණ 7 එකක් ඉතුරුලා තියෙනවා. ඔච්චරයි අන්තිම උත්තරේ එන්නේ. එතකොට මේ ගාන ඔන්න විදිහට උත්තරේ එනවා. හරි. මේ ගානේ මම සාධක කඩාගත්තේ මෙතන නැහැ. මෙයාගේ සාධක කඩාගත්තේ තියෙනවා මිසන. ආයෙ මම අනිත් එක්කෙනා සාධක කඩාගත්තේ තියෙනකොට ඒක නෙමෙයි. එතනම තියෙනවා. හරි මම ප්‍රශ්න තියෙනවා නම් මේ මෙතන තියෙන නිකන් මේ එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි තිබ්බොත් ඒක කරන්න කොහොමද කියන එක මේ වචනේ විස්තර කරලා තියෙන්නේ. හරි දැන් බලමු මම මේ නිකන් මේ වචන ටික විස්තර කරන්නම් ඔයාලට පේපර් එකේ ඉන්නේ සිංහලෙන් නෙමෙයි. at these algebraic fractions කියන්නේ අපි දන්නවා භාග සංඛ්‍යා කියලා. කියන්නේ ඊජීය භාග එකතු කිරීම හා අඩු කිරීම වෙන පාඩ වෙනවා. ඊළඟට මෙතන කියනවා always factor the denominator first. denominator එක මුලින්ම factor කරන්නලු. denominator කියන්නේ ඒක මොකක්ද කියලා බලන්න ඕනේ. denominator කියන්නේ මේ මට බැලුවානේ හරියද ලාවේද? denominator කියන්නේ හරය. denominator කියන්නේ හරයට. හරය කියන්නේ ඉරයට තියෙන එක. ඒක අර හරය ලාවි කියන මත තියාගන්න කොහොමද අර O level කාලේ ටීචර්ස්ලා කියලා දෙන්නේ හරක උඩ ළමයා උඩ කියලා. ඔව් අන්න හරි. හරය ලාවි කියලා එහෙම මත තියාගන්න. මට එතන මම තාම මත තියාගන්නේ මෙහෙම. නැත්තම් වචන දෙක පැල්ලෙනවා. ඒතර හරයට අපි කියනවා denominator කියලා. ෆැක්ටර් කියන්නේ සාධක කරනවා කියන එකට. එහෙනම් මුලින්ම කියනවා denominator එක කියන්නේ මේ හරය සාධක කරන්නලු. හරිද? හරය සාධක කරන්න කියලා මුලින්ම කියනවා. අපි කරගෙන යන මම කියන්නේ මේ වචන ටික විතරක් විස්තර කරන්න මුලින්ම හරය සාධක කැඩුවා. ඊළඟට කියනවා find the LMC use every factor only as many times as necessary. LMC කියන්නේ කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය ඒකේ මොකක්ද මේ මොකක්ද ඒක මේ දික් කරාම ඉන්නවනේ මාකට මතක නැහැ. least මොකක් least common multiple least common multiple කියන්නේ කුඩා පොදු ගුණාකාරය කියන එක මේ LMC කියන එකෙන් එන්නේ. එතකොට කුඩා පොදු ගුණාකාරය අපිට දැන් මුලින්ම හරය මේ විදිහට සාධක කරලා හරය කුඩා පොදු ගුණාකාරය හොයාගන්න ඕනේ. කුඩා පොදු ගුණාකාරය හොයාගෙන ඊළඟට අපිට හදා කියන්නේ අපි මේ භාග දෙකක් එකතු කරන්න නෑනේ. ඒතකොට මේ දෙන්නගේ තියෙන්නේ හරයන් දෙකක්. මේක කියන make one common denominator. ඒ කියන්නේ යට make the bottom the same. ඒ කියන්නේ දෙන්නගේම කියන්නේ භාග දෙකේම හරයන් දෙක සමාන කරගන්න කියන එක. නැත්තම් මේ දෙන්නට ඒක තමයි මේ කියලා තියෙන්නේ make one common පොදු හරයක් හදාගන්න කියලා කියනවා. මේ denominator එකක් හදාගන්න කියනවා. ඊළඟට කියනවා fix the numerators කියන්නේ එතකොට අනිත් එක හරිය නෙමෙයි ලවය. fix the numerator එක හදාගෙන multiply both the numerators and denominator by the missing factor of the LMC. එතකොට දැන් අපි මොකක් හරි එක දැන් අර common denominator එක හදාගත්තාම ඒක හදාගන්න නම් අපි අනිවාර්යෙන් අර උඩ යට දෙකම වැඩි කරන්න ඕනේ කියලා කියන්නේ. ඒකම
හදලා පෙන්නන්න දැන් මේ වචන ටික විතර ඉස්සර කළේ. ඊළඟට කියනවා multiply out everything in the numerator. numerator එකේ තියෙන සියලුම ටික ගුණ කරන් තියෙන ටික ගුණ කරලා ඉවරයක් කරන්න කියනවා. ඊට පස්සේ combine like terms. අපි කිව්වා like terms කියන්නේ සමාන පද. පද ධන හෝ ඍණ වලින් වෙන ඒවාටනේ මම කිව්වේ පද කියලා. ඒතකොට like terms කියන්නේ සමාන පද. සමාන පද ටික එකතු කරන්න කියනවා. මෙතන මේ bold කරලාම තියෙනවා beware of subtraction කියලා තියෙනවා. ඒ කියන්නේ අඩු කිරීමක් තියෙද්දි අනිවාර්යෙන් ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕනේ. එකතු කිරීමක් නැතුව මොකද අඩු කිරීමක් දෙක පැටලෙන්න පුළුවන් හින්දා. ඊළඟට factor the numerator to see if you can reduce the fraction. Factor the numerator to see if you can reduce the fraction. ඒ කියන්නේ numerator එක අපි සුළු කරගත්ත එක. ඒ කියන්නේ like terms සමාන පද එකතු කරලා සුළු කරගත්ත එකත් ආපහු සාධක කරලා බලන්න කියනවා. මේ අපිට භාගයේ තවදුරටත් අර ඉස්සෙල්ලා අපි උඩ කළේ භාග සුළු කළේ. අන්නේ භාග සුළු කිරීම කරන්න පුළුවන්ද කියලා බලන්න. හරි ඊළඟට මේ ගණන් තියෙන්නේ. ඊළඟ ගණන් දෙකක් තියෙනවා. ඊළඟට අපිට තියෙන බෙදීම මම මේකේ එකතු කිරීම විතරක් හදන්න. අඩු කිරීම හදන්න නැහැ. අඩු කිරීමත් ඕන නම් කියනවා එකතු කිරීම විතරක් හදන්න කියලා මම හිතුවේ. ඕන නම් කියන්න. ඉන්න මම මේක හදලා ඉවර මේ හදන්නකො මුලින්ම 3x ධන 6 උඩ x බෙදීම 5 බෙදීම x වර්ග ධන 2x හරි stop share හරි ඔන්නෝ තියෙනවා x බෙදීම 3x ධන 6 එකතු කිරීම 5 බෙදීම x වර්ග ධන 2x 5x squared plus 2x ඔන්න ඔය දෙක එකතු කරන්න තියෙන්නේ. හරි. එහෙනම් දැන් මුලින්ම කියලා අපිට තිබ්බේ අතන මේ හරය නෑ. හරය තමයි ඩිනොමිනේටර් එකේ හරයේ සාධක කඩා ගන්න කියලා. එහෙනම් අපි කියන මේ දෙකේ සාධක කඩා ගමු. අපිට පේනවා 3x ධන 6යි x වර්ග ධන 2x උයි ගත්තාම මේක ගමු. මෙයා ගත්තාම අපිට පේනවා මේ දෙන්නටම 3 පොදුයි. එහෙනම් මෙයාගේ සාධක කඩා ගන්න පුළුවන් 3 බෙදීම x ධන 2යි කියලා. බෙදීම මෙතන තියෙනවා එකතු කිරීම 5 බෙදීම අපිට පේනවා මේ දෙන්නගෙම මෙයාට x පොදුයි මෙයාටත් x පොදුයි. එහෙනම් මේ දෙන්නගෙම x එකක් එළියට ගත්ත හැකි. x වතාවක් x ධන 2 කියලා එනවා. හරි. දැන් අපි පුළුවන් තරම් මේ මෙයාලගේ මේ මොකද්ද පොදු ගුණාකාරයක් හදා ගන්න ඕනේ. මේ දෙන්නටම පොදු එකක් හදා ගන්න ඕනේ. පොදු එකක් හදාගෙන ඉතින් මහලුවට හිතන්න එපා. මෙයාව දෙන්නම එකක් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ එකක් නම් ඇත්තටම ලේසියෙන් ගන්න පුළුවන්. දැන් x2 x ධන 2 කියන එක දෙන්නටම ඉන්නවනේ. හරි දෙන්නගෙම x ධන 2 එක සමානයිනේ. ඒකයි අමුතුවෙන් සමාන කරන්න දෙයක් නැහැනේ. හැබැයි මෙයාට x එකක් තියෙනවා. sorry. මෙයාට x එකක් තියෙනවා. මෙයාට 3ක් තියෙනවා. එහෙනම් මෙයාටත් x මෙයාගේ x එකක් නැහැනේ. මේ පැත්ත වම් පැත්ත x එකක් නැති හින්දා වම් පැත්තට x එකක් දාගෙන දකුණු පැත්තට 3ක් දාගත්තා නම් මේ වැඩි හරියනවනේ. අපිට එහෙනම් පුළුවන් මේ වගේ කරන ලේසියෙන් හිතලා ගත්ත හැකි මේ දෙපැත්ත කියන්නේ නැත්තම් මෙහෙම හිතන්න පුළුවන් මේ දෙන්න සමානයි නම් අපිට මේ දෙන්න ගුණ කරලා මේයි දෙන්න ගුණ කළා නම් අපිට එනවා මේ දෙන්න පොදු එකක් එනවා. එහෙනම් අපිට පුළුවන් මේකේ ඉර උඩයි ඉර යටයි දෙන්නම x න් වැඩි කරන්න. මම ලියන්නම්කෝ තුපාට මෙයාගේ ඉර උඩයි ඉර යටයි දෙන්නම වැඩි කරන්න පුළුවන් x ගෙන්. එතකොට මෙයාගේ ඉර යට x න් වැඩි කළා නම් ඔන්න මෙතන නැති x එනවා. එතකොට මෙයාට 3ක් නැහැ. හින්දා මම මෙයාගේ ඉර උඩයි ඉර යටයි දෙන්නම 3ෙන් වැඩි කරන්න. මෙයාගේ ඉර උඩයි ඉර යටයි දෙන්නම 3ෙන් වැඩි කළා. එතකොට හරිනේ. මෙයාගේ මේක තියෙන්නේ මෙයාගේ දෙන්නගේ මොන්න හරය සමානයි. දැන් ඔන්න දෙන්නටම කොමන් මේ ඩිනොමිනේටර් එකක් අරන් ඉවරයි. කියන්නේ කොමන් හරයක් අරන් ඉවරයි. ඊට පස්සේ අපි ඊළඟ පියවරට යමු. දැන් දෙන්නට පොදු හරයක් ගත්තට පස්සේ දෙන්නටම හරයන් දෙකක් ඕන එකක් කිව්ව හැකි. 3ක් x වතාවක් x ධන 2. දෙන්නටම පොදුයිනේ. ඊළඟට මෙයාව මෙහෙම කරගන්න අපි ඉරයට x න් වැඩි කළා නම්
ඊට උඩත් x න් වැඩි වෙන්න ඕනේ. නෑ x න් වැඩි වෙලා අපිට එනවා x වර්ග කියලා. ආයේ මෙයාව 3න් වැඩි කරලා තියෙන ඉරුඩක් 3න් වැඩි වුණා 5 වරක් 3 ධන 15ක් එනවා. එකතු කිරීම ඔන්න ධන ලකුණ හින්දා එකතු කිරීමක් හින්දා මෙතනට ධන 15ක් ආවා. ඔව් හරි. මේකෙන් ඉතින් මෙතන එහාට යන්න විදියක් නැහැ. මොකද මෙයාව සාධක කරෙන්නේ නැහැ තවදුරටත්. මෙයාව සාධක කරෙන්නේ නැහැ. ආයෙ මෙතන සාධක කරන ඉවරයිනේ කොහොමද? මෙයාව සාධක කරෙන්නේ නැහැ. ඉඳ සුළු කිරීමක් වෙන්නේ නැහැ මෙතනින් එහාට. මේ ගාන ඉවර වෙනවා. මෙතනින් ප්‍රශ්න තියෙනවා අහන්න. x වර්ග දාන 15 උතින් ඉවරයි. ඊට පස්සේ මෙතන අඩු කිරීමක් කරලා තියෙන්නේ. ඒතර ඒක බලා ගන්න එක මම හදන්න ඕන නම් කවුරුද කියන්නේ? මම හදන්න ඕන නම් කියන්න නැත්නම් මම ඊළඟ එකට යන්න. ඒතර මෙයාගේ x ධන 4 කියන එක්කෙනාව සාධක කරන්න දෙයක් නැහැ. හැබැයි මෙයාගේ බැලුවම අපිට වෙන වර්ග ප්‍රකාශනයක් තියෙන්නේ බලන්න ඕනේ මෙයා සාධක කැඩනවද කියලා. මේ ගණන් සාධක කරගෙන තමයි මේ ගාන දීලා තියෙන්නේ මේ. මොකද එක්සැම්පල් එකකින්ද ඒතර ඔයාලා එහෙම එක්සෑම් එකේදී ආවොත් එහෙනම් බලන්න ඕනේ සාධක කැඩනවද කියලා. සාධක කරන්නේ නැත්නම් මේ දෙන්නාගේ පොදු ගුණාකාර ගන්න තියෙන්නේ. කියන්නේ අපිට x වර්ග ධන 2x කියන 8නේ. නෑ සාධක කරනවද කියලා බලන්න ඕනේ. කියන්නේ මෙයාම කැලි දෙයක් එනවද කියන එකනේ. x වර්ග තියෙන හින්දා අනිවාර්යෙන් මෙතෙන්ට x එනවා. ඊළඟට 8 ගන්න පුළුවන් අවස්ථා ටික බලන්න ඕනේ. අපිට 8 ගන්න පුළුවන් 8 වරක් එකෙන් 4 වරක් දෙකෙන්. ඔය දෙකෙන් විතරයි එන්නේ 8 කියන එක නා. එතකොට මෙතෙන්ට එන්න ඕනේ ධන දෙකක්. අපිට පේනවා 8යි 1 එකතු කළා කියලා ධන දෙකක් එන්නෙත් නැහැ. 8යි 1 අඩු කළා කියලා දෙකක් එන්නෙත් නැහැ. හැබැයි 4යි 2 එකතු කළාම නම් 6ක් එන්නේ. හැබැයි 4ෙන් දෙකක් අඩු කළාම 6 දෙකක් එනවනේ. අනික මෙතෙන්ට එන්න ඕනේ ඍණ 8ක්නේ. ඍණ 8ක් එන්න නම් 4 වරක් දෙක ගුණ වෙලා බෑ. අනිවාර්යෙන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් ඍණ වෙන්න ඕනේ. එහෙනම් අපි මෙතෙන්ට 4 දාගමු 2 දාගමු. දෙන්නගෙන් එක්කෙනෙක් ඍණ වෙන්න ඕනේ. දෙන්නගෙන් කවුද ඍණ වෙන්න ඕනේ කියලා බලද්දී අපි දැන් බලන්න ඕනේ මේ ධන දෙක. මෙතන තියෙන ධන දෙකනේ. ධන දෙක හැදෙන්න නම් ඍණ 4ට ධන දෙකක් එකතු වෙලා බෑනේ. අනිවාර්යෙන් 4ට ඍණ දෙකක් එකතු වුණා නම් අන්න අපිට එනවනේ ධන දෙක. එහෙනම් 2 කියන එක නා ඍණ වෙන්න ඕනේ. 4 කියන එක ධන වෙන්න ඕනේ. 4 ධන 2 ඍණ. හරි. ඔන්න ඒවා සාධක කඩාගත්තා. දෙන්න x ධන 4 x ඍණ 2 තියෙන්නේ. මේ දෙන්න ගුණ වෙන්නේ නැහැ. එහෙනම් මෙයා දෙලින්ම අපිට දාමු අතෙන්ට. 5යි x බෙදීම x ධන 4 x ඍණ 2 අඩු කිරීම අර මම දැක්ක මට මෙතන අඩු කිරීම එකතු කිරීම කරගෙන හදලා තිබ්බා. ඉච්චර නම් ඕනේ. එහෙම නම් කරගන්න ඕනේ නැහැ. 2 බෙදීම x ධන 4 හරි. දැන් සාධක කරන් ඉවරයි. හරියේ ඩිනොමිනේටර් එකේ සාධක කරන් ඉවරයි. දැන් බලන්න ඕනේ ඩිනොමිනේටර් එකට කොමන් ඩිනොමිනේටර් එකක් හදා ගන්න ඕනේ. එතකොට අපිට පේනවා මේ පැත්තේ x ධන 4යි මෙයාගෙත් x ධන 4 තියෙනවා. x ධන 4 කියන එක නා දෙන්නටම කොමන්. හැබැයි මෙයාගේ x ඍණ දෙකක් තියෙනවා. මෙයාගේ x ඍණ දෙකක් නැහැ. එතකොට මෙයාගෙත් x ඍණ දෙකක් හදාගත්තා නම් මේ දෙන්නම කොමන් නේ. දෙන්නගෙම සමානයිනේ. එහෙනම් ඉතින් අපි මේකේ මේ ඉරයට x ඍණ දෙකෙන් වැඩි කරමු. ඉරයට x ඍණ දෙකෙන් වැඩි කරමු. ඉරයට අපි x ඍණ දෙකෙන් වැඩි කරාම අනිවාර්යෙන් ඊට උඩත් x ඍණ දෙකෙන්ම වැඩි කරන්න ඕනේ. මොකද මේ අනිවාර්යෙන් මේ මෙතන මොකක් හරි ඉරයට මොකක් හරි පදකින් වැඩි කළා නම් ඒකට කැපෙන්න තව එකක් තියෙන්න ඕනේ. අපිට පේනවා x ඍණ දෙක x ඍණ දෙක කැපිලා 1 එන්නේ කියලා. එහෙම වෙන්න අනිවාර්යෙන් ඊට යට වැඩි කළා නම් x ඍණ දෙකෙන් අනිවාර්යෙන් ඊට උඩත් වැඩි කරන්න වැඩි කළා යුතුමයි. හරි. ඉතින් ඊළඟට ඉස්සර දැන් අපිට පේනවා ඩිනොමිනේටර් එක කොමන්. හරය සමානයි. හරය සමානයි නම් දෙන්නගේ පොදු එක ලියමු අපි. x ධන 4 x ඍණ 2. ඔන්න කොමන් ඩිනොමිනේටර් එක හරි. ඊළඟ මෙයාගේ උඩ තියෙන්නේ 5x. මෙතන දැන් ඍණ එක තියෙන්නේ. එහෙනම් ඍණ දේවතාවක් මෙයයි මෙයා වැඩි වුණාම දේවතාවක් x ඍණ 2. හරි. ඉතින් මේක ඊළඟට තව සුළු කරගන්න කියලා කියන්නේ හරි සුළු කරගමු. 5x මේක වරහන් අයින් කරගත්තාම ඍණ 2ක් x ධන 4 එනවා. ඍණ 2කින් වැඩි වුණාම මෙතන මේක අඩු වුණාම අපිට පේනවා 5x කින් අඩු වුණාම එනවා 3ක් x ධන 4 බෙදීම x ධන 4 පතාවක් x ඍණ 2. මෙයා තවදුරටත් සාධක කැඩෙන්නේ නැහැ. ඉතින් අපේ ෆයිනල් ආන්සර් එක මොනවම එනවා. හරි අපි දැන් මේ අර සාධක කරා ගන්න කලින් මෙන්න මේ සාධක
බෙදීමට කලින් මේ අපි මේ එකතු කිරීම අඩු කිරීම කොහොමද කරන්න කියලා බලමු. මම අර තාර තිබ්බ දෙක පොඩිම ලියාගත්තා. මොකද අපිට පොඩිම ලියා ගන්න ඕනේ මෙන්න මේ කාරණේ හින්දා අපිට කොයිම වෙලේකවත් අපි පොඩ්ඩකින් අපි එකතු කිරීම පොඩ්ඩක් කතා කළානේ මේ අපිට හැම වෙලේම එකතු ගන්න පුළුවන් සමාන පද විතරයි. අපි එකතු කිරීම කලින් කළානේ. ආයෙ කරන්න ඕන කම නැහැ. මට දැන් මතක් වුණා. මේ එකතු කිරීම අපිට එකතු කිරීම කරන්න පුළුවන් මේ සමාන පද විතරයි. ඒ කියන්නේ අපිට මේ p වර්ගයයි මෙතන p වර්ගය කියන්නේ සමාන පද කියන්නේ මෙහෙමයි. අර like terms කියන්නේ like terms කියන්නේ අපි දන්න එක ටර්ම් එකක් ඇතුලේ එක පදයක් ඇතුලේ තියෙන කොටස් දෙකක්. එකක් එයාලගේ coefficient එක. ඒ කියන්නේ සංගුණකය. අනිත් එක එයාලගේ විචල්්‍ය variable එක. එතකොට මෙයාගේ මෙන්න මේ ටර්ම් එක ගත්තාම මෙයාගේ coefficient එක වෙන්නේ 1යි. coefficient එක 1යි. ඒක අපි ලියන්නේ නැහැ ඒකින්ද මෙයාගේ variable එක වෙන්නේ p² කියන එක. එතකොට අපිට පුළුවන් මේ කියන්නේ like terms වෙන්නේ variable කොනේ right term එක වෙන්නේ variable equal වුණා කියලා. දැන් මෙයාගේ variable එකයි මෙයාගේ variable එකයි ඔන්න equal. එහෙනම් මේ දෙන්නව අපිට මේ දෙන්න like terms වෙනවා. මේ දෙන්න සමාන පද වෙනවා. ආයෙ මෙතන මෙයාගේ variable එක pq මෙයාගේ variable එක pq අපිට නම් මේ දෙන්න එකතු කරන්න පුළුවන්. මෙයාගේ variable එක q², මෙයාගේ variable එක q². එහෙනම් අපිට පුළුවන් මේ දෙන්නව එකතු කරන්න හරි අඩු කරන්න හරි ඕන දෙයක් මේ like terms මේ දෙන්න හින්දා. මෙයාලා වෙන මෙයාලා වෙන මෙයාලා වෙනම. එහෙනම් අපි මේ දෙක එකතු කරමු. මම මේ ලියාගත්ත ලේසියට පුළුවන් හින්දා. අපිට දැන් මෙතන තියෙන්නේ එකතු කරමු එකතු කිරීමක් කළාම විචල්‍යයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. විචල්්‍ය p² නම් විචල් මේ එකතු කරලා අන්තිමට එන උත්තරේ විචල්්‍ය p²ම තමයි. එකතු වෙන්නේ coefficient එක විතරයි. ඒ කියන්නේ සංගුණකේ විතරයි එකතු වෙන්නේ. ධන 1 ඍණ 3 අපි දන්නවා ධන 1යි ඍණ 3 එකතු වුනහම උත්තරේ එන්නේ ඍණ 2යි කියලා. එහෙනම් p වර්ගයේ coefficient එක sorry සංගුණකය ඍණ 2යි. ඊළඟට අපිට තියෙනවා pq එහෙනම් pq දෙන්න එකතු වුනහම තෙන්නේ pqම තමයි. සංගුණක දෙක එකතු කළාම එන්නේ ඍණ 7 ධන ඍණ 2 ඍණ 7යි ඍණ 2යි එකතු කළාම අපි දන්නවා එන්නේ ඍණ 9 කියලා. ආයෙත් ඍණ මෙතන තියෙන ඍණ 1 මෙතන දාලා නැහැ කියන ඍණ 1 නේ තියෙන්නේ. ඍණ 1යි ධන 7යි එකතු වෙන්න ඕනේ q වර්ගය එහෙමම එනවා. 7 ධන ඍණ 1 කියන්නේ අපිට එන්න උත්තරේ ධන 6යි කියලා. ඒතර එකතු කිරීමක් කරාම ඔහොම එන්නේ. තමයි ගානක් හැදුවා. අපි ඉතින් තව ගානක් හදමුකෝ එකකින්. ටියුට් එකේ මං හිතේ ඔය ටියුට් එකේ මේ කරන වෙලාවට මේ ටියුට් එක ගණන් දෙක ගාන එක මේ වගේ දෙක ගාන හදන් යනවා කියලා. ඒ හින්දා අපි පළවෙනි ගානයි හැම එකම පළවෙනි ගාන අන්තිම ගානයි වගේ මං කරන්න. ඔයාලට හදන්න ඕන නම් කියන්න. දැන් මම මේකේ තාපව් මේ අන්තිම ගාන හදන්න. ඍණ 2ක් pqr එක පොඩ්ඩක් ඉන්න. pqr ඍණ 2ක් pqr වර්ග හරි. එතකොට අපිට තියෙන මෙන්න මේක මම එකතු කරන මම ඉස්සෙල්ලා කළා වගේම අර පේලි ලියා ගන්නවා. ඒක ලේසියි නේ අපිට. අපි බැලුවාම මෙතන තියෙනවා p වර්ග qr කියලා. එතන මේකේ අපිට බලන්න ඕනේ p වර්ග qr එකක් තියෙනවද කියලා. මේ දැන් මේ කොටස අපිට එකතු කරන්න තියෙන්නේ මෙයයි මෙයයි. මේකයි එකතු කරන්න තිබ්බේ. මෙයාගේ p qr එකක් තියෙනවා. p වර්ග qr එකක් තියෙනවා. ආයේ මෙතන කොහෙවත් නැහැ. මෙතන මේ p වර්ග qr එකක් නැහැ. අපි නම් ලියාගද්දී අපිට එකතු කරන්න පුළුවන් කොහොමද සංගුණක විතරයිනේ. p වර්ග මම මෙයා ලියන් ඉන්නම්. p වර්ග qr ධන pqr ධන pqr වර්ග මෙයාට එකතු කරන්න ඕනේ මෙන්න මෙයා. බලද්දී අපිට පේනවා p වර්ග qr කියලා එකක් මෙතන නැහැ. එහෙනම් ඒ කොටස බිඳුවයිනේ. ඒ කොටස බිඳුවක් හින්දා ඔයාලා කියන්නේ මුලින්ම මේක සුළුකාදී පැටලෙනවා වගේ නම් එහෙම මොකක් හරි කැලලා බිඳුව වෙද්දී ඒක බිඳුව කියලා දාලා තියාගන්න. ඒතකොට ලේසි එක මේ අපිට මේ මොකක් හරි ගානක් කරලා ලේසි පැටලෙන්නේ නැහැ. මේ ඒ කොටසට නැත්තම් ඒ කොටස බිඳුව කියලා දාගන්න. මොකද අපි මොකක් හරි බිඳුවක් එකතු කළා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ. ධන හරි ඍණ හරි මොන හරි එකක් කෙනෙක් අපි දන්නේ නැහැනේ. ඊළඟට බලමු pqr වර්ග තියෙනවද කියලා. pq වර්ග බලුවා අන්න යානම් තියෙනවා.
අන්න එයා තියෙන හින්දා අපිට මෙතන ධන එක මේ යට පෙළේ තියෙනවා ඍණ 3ක් p ඍණ 3යි pq වර්ග r කියලා. ඍණ 3ක් pq වර්ග r ඊට පස්සේ ආයෙ තියෙනවා pqr වර්ග. ආයෙ මෙතන තියෙනවා pqr වර්ග. එයාගේ ඉස්සරහ ඍණ දෙකක් තියෙනවා. එහෙනම් මේක ඍණ දෙකක් pqr වර්ග. දැන් අපිට සමාන පද එකතු කරන්න පුළුවන්. මෙයාට එකතු කරන්න පදයක් නැහැ. එහෙනම් එයා හැමම යටට එනවා. මෙයා හැමම යටට මෙතෙන්ට එනවා p වර්ග qr කියලා. හරි. ඊළඟ මෙතන තියෙන pqr වර්ගනේ. ඒ දෙන එකතු කළාම ඒත් අපිට එනවා pq වර්ග r. නෝර මෙතන තිබ්බ එක. සෝරි ඉන්නු. මෙතන සංගුණක එකයිනේ. මේ 1.0 කියන්නේ කොහොමත් එකයි. ඒකෙන් තමයි මෙතනට එක ආවේ. මේ දෙනගේ එක ලිව්වා මෙතනින් ආයේ මෙතන මෙයාගේ කොඑෆිෂන්ට් එක 1යි. 1 ඍණ 3 1 ධන ඍණ 3 ඍණ 3ට ධනයක් එකතු වුණාම උත්තරේ ඍණ 2ක් වෙන්නේ. ආයේ මෙතන 1යි සංගුණක 1යි මෙතන ඍණ 2යි. එකට ඍණ 2ක් එකතු වුණාම උත්තරේ එන්නේ ඍණ 1යි. ඍණ 1යි p q r වර්ග ඍණ එකම ලියන්නේ නැහැ. ඔය විදිහට එන්නේ. මේ විදිහට අපි අඩු කිරීමකුත් කරලා යන්න. ඒ ගණන් දෙක හදලා යන්න රියුට් එක ගණන් දෙකක් කියලා ඉන්නේ. subtract ගන්න තියෙනවා අපි ඒකේ පළවෙනි ගානේ අන්තිම ගානේ ගමු. subtract minus 7p square qr from minus 3p square qr. මෙයා සාධක sorry මෙයා එකතු කරන් තියෙන හරි එකතු කරන්නේ අඩු කරන් තියෙන subtract from කියන්නේ තිබ්බේ. එතකොට දැන් බලනකොට මොකද අඩු කරන්නේ කියලා. දැන් මෙහෙම දෙයක් තිබ්බට අපි මෙයාගෙන් මෙයා අඩු කරොත් එන්නේ එක උත්තරයක්. මෙයාගෙන් මෙයා අඩු කරොත් එන්නේ තව උත්තරයක්. උත්තර දෙකක් නේ. හැබැයි ගාණ කියන එක අපි අඩු කරන්න ඕනේ. මේක කියන්නේ මෙතන දැන් මේකේ අඩු කිරීම තියෙදි කියන්නේ මෙන්න මෙතන තියෙන එකෙන් මෙන්න මෙයාව අඩු sorry මෙන්න මෙයාගේ දකුණු පැත්තේ තියෙන එක්කෙනාගෙන් වම් පැත්තේ තියෙන එක්කෙනාව අඩු කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් කොහේ හරි තිබ්බොත් එහෙම උදාහරණ සරලව කිව්වොත් එහෙම මේ subtract 5 from 8 කියලා subtract 5 from 8 කියලා තිබ්බොත් එහෙම අපි කරන්න ඕනේ 8න් 5ක් අඩු කරන එක. from 8 නේ subtract අඩු කරන්න 5ක් from 8න් 5ක් අඩු කරන්න. මේ දෙක පටල ගන්න එපා. කියන්නේ ඔයාලා ඉංග්‍රීසි වචනත් එක්ක යද්දි මුල් කාලේ තියෙන පැටලීමක් තමයි. කියන්නේ මටත් තුනේ පැටලීමක් තමයි මේ ඔය මේ අඩු කරන්න ඕම තියෙද්දි ඔය වචන කොහොමද ගන්න කියන එක. දැන් මෙතනින් මේක මුලදීම අල්ල ගන්න එක. ගොඩක් වෙලාවට මේ ඉංග්‍රීසි එකේ වම් පැත්තෙන් දකුණු පැත්තට නම් යන්නේ සිංහල එකේ දකුණු පැත්තට යමමට වගේ කියන්නේ. සබ් අඩු කරන්න 5න් 5ක් අඩු කරන්න 8න් කියන්නේ ඉංග්‍රීසි වලින් යන්නේ. සිංහලෙන් එන්නේ 8න් 5ක් අඩු කරන්න කියලානේ. කියන්නේ දෙපැත්ත මාරු වෙන්න ඕනේ. එතකොට මේකේ subtract 5 from 8 කියලා තිබ්බොත් එහෙම 8න් 5ක් අඩු කිරීමක් තමයි එන්න ඕනේ. එහෙනම් ඔන්න ඒක පටල ගන්න එපා. මොකද මම ඒක විශේෂයෙන් කිව්වේ මොකද මටත් මුල් කාලේ පැටලිච්ච එකක්. ඒක ඔයාලට දැන් පැටලෙන්නේ නැත්නම් හොඳයි. ඉංග්‍රීසි වලට ආපු මුල් කාලේ. එතකොට මොකද මාත් ඉංග්‍රීසි මීඩියම් නෙමෙයි කලේ O level කලේ සිංහල මීඩියම්. අයින්ද ඔයාලා මම හිතන්නේ කොට දෙනෙක් මෙතන ඇත්තෙත් O level සිංහල මීඩියම් කරපු අය මේ එතකොට ඒ හින්දා මෙතන මේ ඔයාලා කැම්පස් ආපු ගමන් මේ වචන හම්බ වෙනවනේ ඉංග්‍රීසි වලින්. මේ හින්දා ඒවා මේ පටල ගන්න නැතුව අල්ල ගන්නකො ඒක ලේසි. මේවා අමාරු නැහැ. හරි. ඊළඟට කියනවා ඍණ 3ක් p square qr ගෙන් අඩු කරන්න කියලා. ඍණ -7p square qr minus p square qr okay minus අඩු කිරීම මම අඩු කිරීම ලිව්වේ අපිට මෙතන අඩු ගන්න තින් තමයි අඩු කිරීම ලිව්වේ. මේ අඩු කිරීම මේ ඍණ එක ලිව්වේ මෙයායි තිබ්බ ඍණ එක. මෙයායි තිබ්බ ඍණ එක තමයි මේ ලිව්වේ 7ක් p වර්ග qr. දැන් මේ ගානක් අපිට ලේසි ඇත්තටම. අපිට තේනවා අපි දන්නවා මොකක් ඍණ එක ඍණයි තිබ්බොත් එහෙම
ඍණ තිබ්බොත් වෙන්නේ එතන එකතු වෙන එකනේ. ඍණ කියන්නේ ධන නෙන්නේ. අපිට ඕන මෙයා මෙහෙම නැතුව මෙහෙම අපිට දැන් පුළුවන් මේ ඍණ ධන කියලා අපි ලියා ගන්න. මේකම සුළු ගන්න තුන යටින් ලියාගත්තා හැකි ඍණ 3ක් p වර්ග qr එකතු කිරීම 7ක් p වර්ග qr අපිට ඔක කොහොමද දාගත්තා හැකි. දැන් ලේසියිනේ. දැන් අපිට පේනවා pqr tqr දෙන්නගම සමානයි. like terms තියෙන්නේ. like term හින්දා අපිට කෙලින්ම pqr ලියන්න පුළුවන්. ආයෙ මෙතන තියෙන ඍණ 3 ධන 7. ඍණ 3යි ධන 7යි කියන්නේ අපි දන්න උත්තරේ ධන 4යි කියලා. ධන 4 ඍණ 3ක් එකතු වෙනවා. ඍණ 3 එකතු කිරීම ධන 7. ඍණ 3 ධන 7. උත්තරේ ධන 4යි. අපි නේ එහෙම ගන්න පුළුවන්. අඩු කිරීමක් තිබ්බොත් එහෙම අඩු ගන්න තියෙන එකත් ඍණ නම් මේ දෙනම ඍණ ධන කරගෙන හදන්න පුළුවන්. අපි බලමු ඊළඟ එක කොහොමද තියෙන්නේ කියලා. ඊළඟ එක ගත්තාම අපිට තියෙන්නේ මෙයාගේ ධන තියෙන්නේ මම හිතන්නේ හතරවෙනි ගාන ගන්නවා. ඒක සුට්ටක් ටික ලොකු ගානක් වගේ හතරවෙනි ගාන ගන්න. x 4 ධන 3ක් x අඩු ගන්න කියන දකුණු පැත්තේ තියෙන එකනේ. එහෙනම් උඩින් ලියා ගන්න ඕනේ දකුණු පැත්තෙන් තියෙන එක. උඩින් ලියා ගන්න දකුණු පැත්තෙන් තියෙන එක දෙකක් x 4 මල්ලි කෙනෙක් කැමරා එකක් කොන්ලා මම හිතන්නේ වැරදීමක් වෙන්නද. 3ක් x වර්ග y 3ක් x ගානේ y ගානේ ධන 5ක් y 4. හරි මෙන්න මෙහෙම තියෙන්නේ. මේ උඩ තියෙන ප්‍රකාශනෙන් යට තියෙන ප්‍රකාශනෙ අඩු ගන්න තියෙනවා. අඩු ගන්න තියෙනවා නම් අපි දැන් මේ උඩ සමාන පදවල මේ උඩ තියෙන එකෙන් යට තියෙන එක අඩු කරමු. දැන් මේකේ මූලට ඍණ එකක් නැහැනේ. ආනික මේ ගුණ කිරීමක් නෙමෙයි තියෙන්නේ. එතකොට දැන් මතක තියාගන්න. දැන් මෙතන මේ ඍණ x වර්ග තිබ්බා කියමුකෝ. මෙතන බැරි වෙලාවත් ඉස්සෙල්ලා නම් තිබ්බේ එක පදයයිනේ. අපිට තිබ්බේ එක පදයකින් තව පදයක් මේ අඩු කරන්නනේ. ඒ හින්දා මේ පද ඉස්සරහා තියෙන ඍණ එක අපිට එකතු කරලා මෙහෙම ලියන්න පුළුවන්. හැබැයි මෙතන එක පදයක් නෙමෙයි තියෙන්නේ. අපිට මෙතන පද තුනකින් තව පද තුනක්ම අඩු කරන්න තියෙනවානේ. එතකොට බැරි වෙලාවත් මෙතන ඍණ x දැන් මෙතන තියෙන ගානේ ධන x වර්ග 4 තියෙන්නේ. මේ x4 to the power 4 හැබැයි අපිට අඩු කිරීමක් තියෙන. මෙයා සම්පූර්ණයෙන්ම අඩු කරන්න ඕනේ. හැබැයි මෙතන ඍණ එකක් තිබ්බ කියලා ඉස්සෙල්ලා වගේ මේ ඍණ ධන කියලා දාගන්න බෑ. මොකද මෙතන තිබ්බ එක පදයයි මෙතන පද තුනක් තියෙනවා. එතකොට මෙයා අපිට මේ දෙකෙන් අඩු කරන්න ඕනේ යට තියෙන සම්පූර්ණම එක. හරිද? යට තියෙන සම්පූර්ණ එකම අඩු කරන්න ඕනේ. මොනවාරි අහන්නද? චතුමින. හරි. එහෙනම් අපිට ඉස්සෙල්ලා මම කිව්වා වගේ මෙතන ඍණ එකක් තිබ්බා කියලා අපිට මේ x වර්ග x වල 4 කියන එක කෙනා විතර ඍණ කරගන්න බෑ. දැන් අපි අඩු කරමු. උඩ සම්පූර්ණ එක යට සම්පූර්ණ එක. විචල සමාන වලින් විචල සමානව අඩු කරන්න පුළුවන්. x 4 තියෙද්දි x වල 4 ලියාගත්තා. මෙතන දෙක තියෙන්නේ මෙතන එක තියෙන්නේ දෙකෙන් එකක් අඩු කරනවාම එකයි. ආය මෙතන තියෙන්නේ x ගානේ y ගානේ මෙතන තියෙන ඍණ 1 මෙතන තියෙන ධන 3 ඍණ 1ෙන් ධන 3ක් අඩු කරන්න ඕනේ. මම නම් පැත්තෙන් ලියලා පෙන්නන්නම්. ඍණ 1ෙන් අඩු කරන්න ඕනේ ධන 3ක්. ඍණ 1 අඩු කිරීම ධන 3නේ තියෙන්නේ. ඔන්න අපිට මේක එකපාරට හිතාගන්න බැරි නම් පුළුවන් අපිට මේ ඍණ ධන දෙන්න සුළු කරගන්න. එහෙනම් මෙතන ඍණ 1 ඍණ 3 කියලානේ. අපි දන්නවා ඍණ ධනයි ඍණයි කියලා. එහෙනම් මේ තියෙන ඍණ 1 ඍණ 3 කියන්නේ අපි දන්නවා ඍණ 4 කියලා. අපිට කෙලින් මෙතන ඍණ 4 දාගත්තා හැකි. ඊළඟ මෙතන තියෙන්නේ ධන 7 අඩු කිරීම 5. ධන 7 අඩු කිරීම ධන 5. y එක සමානයිනේ. y 4 සංගුණකය. ධන 7 අඩු කිරීම ධන 5 කියන්නේ ධන 2යි.
ඔන්න විතර ඒ ගානක් හදාගත්තා. ටියුට් එකේ ගාන දෙයක් ඔන්න ඉවරයි. මේ දෙකේ වෙනසක් තිබ්බ. මේකේ තිබ්බේ තනි පදයයි. මේකේ තියෙනවා පද තුනක්. පද තුනක් තියෙනවා. මෙයාගේ තියෙන තනි පදයයි. මෙහෙම තනි පදයක් තිබ්බ හින්දා විතරයි අපිට මේ ඍණ ධන කරගන්න පුළුවන්. මේක එහෙම කරන්න බෑ. කරනවා නම් මේ පද තුනටම ඍණ කරන්න ඕනේ. හරි අපිට තියෙන එතකොට මේ කතා කරන්න තියෙන්නේ මේ මොකද්ද මේ වගේ මේ පොලිනෝමියල් එකක් බෙදුනහම කොහොමද කියලා පොලිනෝමියල් එක කියන්නේ මේ බහුපද ප්‍රකාශනය බෙදුනහම බහුපද ප්‍රකාශන කියන රීච් අපි මේ කරපුවම තමයි රීච් ප්‍රකාශන තමයි මේවා මේ බෙදන්නේ කොහොමද කියන එක තවත් පොලිනෝමියල් එකකින් එහෙම ගත්තාම අපිට දැන් මේ මෙතන අපිට මුලින් දැන් මේ කරන්න තියෙන්නේ ලොංග් ඩිවිෂන්. ඒ කියන්නේ දීර්ඝ බෙදීමෙන් අපි දීර්ඝ බෙදීම කතා කරනවා මේ සාමාන්‍ය ඇරිත්මැටික් ලොංග් ඩිවිෂන්. ඒ කියන්නේ අංක ගණිතය සාමාන්‍ය අංක ගණිත ඉලක්කම් බෙදන එක. ඒක බෙදන්නේ අපි සාමාන්‍ය මෙහෙමනේ. දැන් 270ක් තිබ්බහම අපි මෙයාගේ මුලින්ම 270 12න් බෙදන්න තිබ්බහම මුලින්ම බලනවා මේ 270 එකපාර බෙදන්න පුළුවන් නම් බෙදනවා. නැත්නම් මුලින්ම දෙක කියන එක්කෙනා මෙයා කඩා ගන්නවා. 270 කියන කෑලි තුනකට විතර කඩා ගන්නවා. දෙක කියන එක්කෙනා 12න් බෙදනවාද බලනවා. දෙකට 12 හේව නැහැනේ. ඒ හින්දා 27 ගන්නවා. 27 ගන්නවා. 24 12 හේව 2යි. 2 ලියාගත්තා. 12 වරක් 2 24යි. 27 24 කඩුවනහම 3ක් එනවා. ඊළඟට මේ 7 මෙතනින් මෙතනට ගන්නවා. 7 මෙතනට ගත්තාම අපි මේ 7 ගන්නවා මෙතනින් මෙතෙන්ට 7 මෙතනින් පල්ලෙහාට ගත්තාට පස්සේ මෙතනින් 24න් 7 කරනවා 3යි 37යි 34 12 ඒවා 3යි 12 වරක් 3 මෙයාගේ වැඩි කරනවා 12 වරක් 3 36යි 37න් 36 කඩුනහම ඉතුරු 1යි හරිද ඊළඟට අපිට මේ දෙන්න දැන් අපි මොකක් හරි බෙදිලා අපිට එන එක තියෙන්නේ බෙදිලා එන කොටස මොකද ඒකට කියන්නේ මේක නම් කෝටන් කියලා කියන්නේ අපි කියන්නේ බෙදිලා එන කොටස බෙදිලා එන එක තියෙනවා අපි ආව බෙදුපු එක තියෙනවා භාජකයයි ඔය හරය භාජකය මොනවද ඔය වචන ටික කිව්ව වචන නම් වැඩක් නැහැ භාජකය මොනවද තිබ්බා මතක නැහැ එතකොට අපි මේක තියෙන බෙදන්න තිබ්බ සංඛ්‍යාව සරල සිංහලෙන් කියනවා නම් මේ තියෙන බෙදන්න තිබ්බ සංඛ්‍යාව මේ තියෙන අපි බෙදපු එක මේ එන්නේ මෙයා මේකේ බෙදුනහම ඉතුරු එන ගාන මේ තියෙන ඉතුරු කීයද කියන එක රිමයින්ඩර් එක ඉතුරු ගාන රිමයින්ඩර් එක එහෙනම් අපිට මේ ඩිවිෂන් එක කොහෙෂන් එකෙන් වැඩි කළාම ඩිවිෂන් එක කොහෙෂන් එකෙන් වැඩි කළාම අපිට එන්න ඕනේ මේ ඩිවිඩන්ඩ් එක බෙදපු සංඛ්‍යාව එන්න ඕනේ එහෙනම් බලමු අපි වැඩි කළා අපිට පේන 12 වරක් 23 12 වරක් 23 ගත්තාම අපිට එන්නේ 12 වරක් මේ 12 වරක් 20 කීයද 240යි 12 වරක් 3 36යි නේද 276 ඔව් 276යි එන්නේ එතකොට 277 නෙවෙයි තියෙන්නේ කියන්නේ 276 කියලා අපි මේ දෙක ගන්න 276 නම් එන්නේ මේකට රිමයින්ඩර් එක අපි ඉතුරු ගාන එකතු කළාම තමයි අපිට අන්න එන්නේ 277 කියන එක. ඒ කියන්නේ ඉතුරු සම්පූර්ණ බෙදපු ගාන එන්නේ මෙයාගෙන් මෙයා වැඩි කරලා. ඩිවිෂන් එකෙන් කොෂන් එක වැඩි කළාම තමයි වැඩි කරලා ඒකට රිමයින්ඩර් එක එකතු කළාම තමයි අපිට එන්නේ අපි බෙදපු ඩිවිඩන්ඩ් එක එන්නේ. බෙදපු සංඛ්‍යාව එන්නේ එහෙම. හරි දැන් යන් අපි මාරු වෙමුකෝ මේ එහා පැත්තට. ඊළඟට අපිට තියෙන දීපද ප්‍රකාශන. මේ දීපද ප්‍රකාශනේ බහුපද ප්‍රකාශන හරි මොනවා මේ වීජීය ප්‍රකාශන බෙදන්න තියෙන්නේ. වීජීය ප්‍රකාශන බෙදන්න තියෙද්දි මම මේකෙන් කරනකොට වඩා මේ ලියලා කරන්නම් මේක ලේසි. මම මේ උදාහරණය තුන වෙන එකක් ගන්නද? වෙන එකක් තියන්න මේක. example 1 ඔමයාගමුකෝ ඍණ y වර්ග මේක මම මෙතන කියලා ඉන්න මේ ඍණ y වර්ග කියලා තියෙනවානේ අපි සාමාන්‍යයෙන් මේ බෙදද්දී අනිත් කරගන්න ඕන දෙයක් තමයි අපි බෙදන්න ඕනේ මේ ඕඩර් එක වැඩිම තැන ඉඳන් ඒ කියන්නේ මේක ඕඩර් එක අඩු වෙන පිළිවෙලට හදා ගන්න ඕන ඕඩර් කියන්නේ මේ වර්ගය දැන් තියෙන උඩ වැඩි වෙලා තියෙන දර්ශකය තියෙන්නේ දැන් මෙතන තියෙන්නේ ඍණ y වර්ග ධන 2ක් y ගණනේ ධන 25නේ මෙහෙම තියන් බෙදන්නේ නැහැ අපි මුලින්ම කරන්න ඕනේ මේක ස්ටෑන්ඩඩ් ෆෝම් එකට ඒ කියන්නේ
ස්ටෑන්ඩඩ් ෆෝම් එක කියන්නේ කෝෆිෂන්ට් මෙතන කියන්නේ කෝෆිෂන්ට් එක 0 වන. ඒ කියන්නේ මොකක් හරි මේ එක හරි අඩුම ගන්න එක හරි මේ වෙන මේ සංගුණකයක් තියෙන ඒක නම් හිතන්න ඕනේ නැහැ. මෙතන තියෙන ටික ගන්න ඕනේ එච්චරයි කියන්නේ. මේ කොෆිෂන්ට් එක බිඳුවක් වන එක්කෙනා මුලට ලියා ගන්න ඕනේ වැඩිම ඕඩ් එක තියෙන. ඕඩ් එක වැඩිම කියන්නේ දර්ශකයේ විශාලම එක්කෙනා. මේක y ගණනේ එහෙනම් මෙයාව ලියාගෙන ඉන්න ඕනේ. අනිවාර්යෙන් මේක කැල මුලට ලියා ගන්න ඕනේ. දෙකක් y ගණනේ කියන එක මුලට ලියන්න ඕනේ. ආවන දෙකක් y ගණනේ ලිව්වා. ඊළඟට ලියන්න ඕනේ ඊට අඩු එක. ඊට අඩුවෙන් තියෙන y වර්ගනේ. එහෙනම් y වර්ග ඊළඟට ලියනවා. ඊට පස්සේ y වර්ගයට පස්සේ ඕඩර් එක දෙන්නේ එකනේ. y වල එකනේ. y වල එක දිහා බලුවම අපිට පේනවා y වල එකක් මේ කොහෙවත් නැහැ කියලා. y වල එකක් කොහෙවත් නැති හින්දා අපි ඒක ලියා ගන්න පුළුවන් බිඳුවතාවක් y කියලා. මොකද y වල මේ සංගුණකේ බිඳුවක් හින්දා මෙතන y නැත්තේ. හින්දා අපිට ඒක ඕනනම් ලියා ගන්න පුළුවන් මෙහෙම. ඕනනම් මේක ලියා ගත්තාම ලේසියි අපිට. ඇත්තම මේක ලියා ගත්තාම ලේසියි. ඒක ලියා ගන්න එහෙම. කියන්නේ දැන් මේක වෙන්න ඕනේ. අපි ඕඩර් එක 3 නම් මේක දැන් මේ පොලිනෝමියල් එක ගත්තාම මේකේ ඕඩර් එක 3යිනේ. එතකොට අපි 3 ඉඳන් ඕඩර් එක බිඳුවක් කියන්නේ 3 ඉඳන් y මේ බලයේ බිඳුවක් වෙනකන් තියෙන හැටි ලියන්න ඕනේ. ඔන්න y ගණයක් තියෙනවා මේකේ. y වර්ගයක් තියෙනවා. හැබැයි y බිඳුවක් y එක කියන එක නැති හින්දා අපි y එක ලියා ගන්නවා. එයාගේ මේ සංගුණකේ බිඳුවක් කියලා දාගෙන ආයෙ මෙතන y බිඳුව තියෙනවා. නියතේ තියෙනවා. හරි එන්න එහෙම ලියා ගත්තා. ලියා ගන්න බෙදීම තියෙනවා. මතද ඒක එතනනම් y cube minus y square plus 0y plus 25 divided by y minus 3. මෙන්න මෙයාට බෙදන්න තියෙන්නේ. හරි. බෙදන්න තියෙද්දි අපි දැන් බලමු කොහොමද මේක බෙදන්නේ කියලා. බෙදද්දී අපි මුලින්ම බෙදන්න ඕනේ. මෙතන අපි ලියාගත්තනේ අනුපිළිවෙල ලියාගත්තා. ලියාගෙන මෙතන තියෙන පළවෙනි පදෙන් මෙතන පළවෙනි පදේ තමයි බෙදන්නේ. මෙතන පළවෙනි පදෙන් මෙතන පළවෙනි පදෙන් බෙදනවා. y ගණය බෙදනවා y ගෙන්. y ගණය බෙදීම y. y ගණය y බෙදුනහම අපිට එනවා y වර්ග. ඒ බෙදලා එන එක ලියා ගන්නවා මෙතන. y වර්ග. හරිද? එච්චරයි බෙදන්නේ. පළවෙනි කෙනාගෙන් විතරයි බෙදන්නේ. හැම වෙලේම පළවෙනි කෙනාගෙන් පළවෙනි මෙතන තියෙන පළවෙනි එක විතරයි බෙදන්නේ. ඊට පස්සේ මෙයාගෙන් මේ පද දෙකම ගුණ කරලා මෙතනින් ලියා ගන්නවා. මෙයාගෙන් මේ පද දෙකම ගුණ කරනවා. මේ දෙක ගුණ කරනවා. හැබැයි මේ පද දෙකම ගුණ වෙන්න ඕනේ. y ගෙන් y වර්ගයෙන් y ගුණ වුණාම අපිට ආපහු වෙනවා y ගණයක්. ඊළඟට y වර්ග ඍණ 3ෙන් වැඩි වුණාම අපිට එනවා ඍණ 3ක් y වර්ග කියලා. හරිද? ඊට පස්සේ ආවට පස්සේ මේ අපිට දැන් මෙච්චරයි තියෙන්නේ. අපිට තියෙන මෙයා මේ කොටසෙන් මේ මෙයාගේ මේක අඩු ගන්න, මෙයාගේ මේක අඩු ගන්නන්නේ. හැබැයි මේක මේ ඔව් හරි දැන් එහෙම අඩු කරන්නේ යන් මෙතන y ඒව නැහැ පොඩ්ඩක් ඉන්න. ඒව නැති තියෙනවා. ඔව් හරි. ඊළඟ අපිට පේනවානේ මෙතනින් මෙතන තියෙන y ගණය තියෙනවා y ගණය තියෙනවා y වර්ග තියෙනවා y වර්ග තියෙනවා. හැබැයි මෙතන y පදත් නැහැ මේ නියත පදත් නැහැනේ. ඒ හින්දා අපිට ඕනනම් පුළුවන් මෙතන අතර ඉස්සෙල්ලා බිඳුව දාගත්තා වගේ මෙතන බිඳුවයි ඕනනම් මෙතන බිඳුව කියලා දාගන්න. එහෙම නැත්නම් ඉතින් කෙලින්ම අපිට මෙයා මෙතනින් පල්ලෙහාට අරගෙන දාන්න පුළුවන් මෙතනට ඊළඟ පියවරට. කැමති නම් කියන ඔයගොල්ලෝ කරනවා නම් පුළුවන් මේ උඩ සම්පූර්ණ එකෙන්ම යට සම්පූර්ණ එක අඩු කරනවා කියලා මතක තියාගන්න. කොහොම හරි ඉතින් අපි මේ ගන්න මේ විදිහට සාමාන්‍ය විදිහට යන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මේ උඩ එකේ මෙයා යට එක අඩු කරන්න. y ගණයෙන් y ගණය අඩු වෙන්න. මෙතන තියෙන ධන y නේ. මෙතන තියෙන ධන y. y ගණයෙන් y ගණයක් අඩු කරන්න ඕනේ. y ගණයෙන් y ගණයක් අඩු වුණාම අපිට එන උත්තරේ 0යි කියලා. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන ඍණ y වර්ගයෙන් ඍණ 3ක් y අඩු කරන්න. ඍණ y වර්ගයෙන් අඩු කරන් තියෙන ඍණ 3ක් y වර්ග. මේක ඍණ නැති හින්දා අපිට මේ දෙකම ධන වෙනවා. මෙතන ඍණ ධනයි කියලා. ඊට පස්සේ අපිට තියෙන කෙලින්ම මේ තියෙන ඍණ y වර්ග ධන 3ක් y වර්ග. ඒක කෙලින්ම අපි දන්නවා ධන 2ක් y වර්ග කියලා. එහෙනම් මෙතන ලියාගත්තා කි ධන 2යි y වර්ග කියලා. හරි ඊළඟට
මෙතන y බිඳුවෙන් y බිඳුව බිඳුවෙන් බිඳුව කඩ වුණාම උත්තරේ බිඳුවයිනේ. එහෙනම් මෙතන y ගේ සංගුණකේ තාම බිඳුවයි. ආයේ මෙතන තියෙන 25 මෙතන දැන් බිඳුව මම දාගත්තනේ. 25න් බිඳුව කඩ කරාම 25ම තමයි. එහෙනම් ඒකත් අපි මෙතන දාගමු 25 කියලා. මම ඉස්සලා කරේ මෙතන මේ දෙක අපිට ආවා මේ දෙක ಗುಣ වෙලා මේ ටික ආවා. අපිට y සහ නියතේ තිබ්බේ නැහැනේ. ඒ හින්දා මම කරගත්තේ මේක බිඳුවයි y කියලා දාගත්තා. මෙතන බිඳුව කියලා දාගත්තා. මොකද එහෙම එකක් නැති හින්දා. එතකොට දැන් අපි අඩු උඩ එකෙන් උඩ සම්පූර්ණයෙන් යට සම්පූර්ණයෙන් අඩු කරන හින්දා y ගණන් අඩු කරනවා බිඳුවයි. ඍණ y වර්ග වලින් ඍණ 3ක් y අඩු කරනවා ධන 2ක් y වර්ග. බිඳුවයි වලින් බිඳුවෙන් බිඳුව කඩනවා බිඳුවයි y 25න් බිඳුව කඩනවා 25. දැන් අපි යන් ඊළඟ පියවරට. දැන් මෙයාගේ මෙතන බිඳුවනේ තියෙන්නේ. බිඳුව තියෙනවා නම් අපි දැන් මෙයා වැඩක් නැහැ මේක ඇල්ල අමතක කරන්න පුළුවන්. ඊළඟට මේප් එකේ මේ මෙන්න මෙයාගේ පළවෙනි පදේ වෙන්නේ මෙයා. එහෙනම් 2y වර්ග y කින් බෙදන්න තියෙනවා. ධන 2ක් y වර්ග y කින් බෙදුනම අපිට එන උත්තරේ ධන 2ක් y කියලා. එයා උතනේ දාගන්නවා. ඊට පස්සේ මෙයාව මේ දෙකෙන්ම වැඩි කරනවා. ධන 2ක් y ධන y කින් වැඩි කරාම අපිට ආපහු වෙනවා ධන 2ක් y වර්ග කියලා. හරි. ඊළඟට ඍණ 3 ධන 2ක් y කින් වැඩි කළාම වෙනවා ඍණ 3 වරක් 2 ඍණ 6යි ඍණ 6ක් y කියලා. හරි එච්චර වැඩි වෙන්නේ. හැබැයි මේ ගානේ මේකෙත් අපිට නියතයක් හම්බුන්නේ නැහැ. එහෙනම් නියතෙත් හින්දන්ට බිඳුව කියලා දාගන්නවා. හරි දැන් අඩු කරන්න තියෙනවා. දැන් උඩ සම්පූර්ණයෙන් යට සම්පූර්ණයෙන් අඩු කරන්න තියෙනවා. 2ක් y වර්ග වලින් 2ක් y වර්ග වලින් 2ක් y වර්ග අඩු වුණාම අපිට එනවා 2න් 2ක් බිඳුවයි කියලා. මෙතෙන් දෙනවා බිඳුවයි. හරි y වර්ග කැලවන සම්පූර්ණයෙන් අයින් වෙනවා. ඊළඟ මෙතන තියෙන්නේ බිඳුවෙන් 6ක් අඩු කරන්න තියෙන. දැන් මේ y පද තියෙනවානේ. y පද දෙන අඩු ගන්න ඕනේ ඊළඟට. y වර්ග අඩු කළා. ඊට පස්සේ y පද දෙක අඩු කරන්න තියෙන්නේ. දැන් අඩු කරන්න තියෙන්නේ බිඳුවෙන් ඍණ 6ක් අඩු කරන්න තියෙන්නේ. බිඳුව ඍණ 6. එහෙනම් මේ දෙකම ධන 6 වෙනවා. බිඳුව ධන 6 කියන්නේ අපි දන්න උත්තරේ ධන 6ක් කියලා. එහෙනම් මෙතනට ධන 6ක් y එනවා. හරි. ඊළඟට ආයි 25න් බිඳුවක් අඩු කරන්න තියෙන්නේ. 25න් බිඳුවක් අඩු කළාම ධන 25 එන්නේ. මේක ඔයාලට කියලා දුන්නේ කොහොමද කියලායි මට O level කාලේ කියලා දුන්නේ. මට O level මට මතක කියලා දුන්නේ මෙහෙම නෙමෙයි වගේ. නිකන් O level කාලේ මේ මෙහෙම සම්පූර්ණයෙන් උඩ සම්පූර්ණයෙන් යට සම්පූර්ණයෙන් අඩු කරන්න කියලා නෙමෙයි කිව්වේ වගේ මතක. මේක මෙයාව මෙහෙම ಗುಣ කරලා ඉවරලා මේ දෙකේ මේකෙන් මේක අඩු කරලා මේකෙන් මේක අඩු කරලා මේකෙන් මේක අඩු කරලා මේ ඉතුරු කෑල්ල මෙතෙන්ට අරන් දාන්න කියලා. අපි ඉතින් ඒක එහෙම එතෙන්ට අරන් දාන්නේ මෙන්න මේ ක්‍රියාවලිය වෙන හින්දා මම ඒකයි මම කෙලිම වල ක්‍රියාවලියම පැහැදිලි කළේ. මේ ඒතකොට තේරුම් ගන්න මට හිතනවා ඒතර තේරුම් ගන්න ලේසියි. excuse me අයියේ. ඔව් කියන්නේ. මේ ඔතන අවකලනය තියනවද? අවකලනයක් නෑ. අවකලනයේ නීති නෑ නේ ඔතන. නෑ. ඒක 25 කොහමද අයියේ? 25 යටින් බිඳුව ආවේ කොහොමද? 25ට යටින් බිඳුව කළේ මම මේකයි. අයින්න මේක මම කියන්නම්. මෙතන අපි මේ අට දැන් මේකනේ අපි බෙදන්නේ. මෙයාව මේකෙන් බෙදනගෙන කරන්නේ. බෙදලා මෙතෙන්ට ලියාගන්නේ අපි මෙතන බෙදලා මෙතනින් එන එක y වර්ග කියලා ආවට පස්සේ මේ y වර්ග කියන එක්කෙනාව මේකින් වැඩි කරලානේ මෙතෙන් ලියාගන්නේ. y වර්ග වලින් මෙයා වැඩි කරාම එනවා y ගණයක් එනවා. ආයෙ ඍණ 3ක් y වර්ග එනවා. හැබැයි මෙයාගෙන් මේකෙන් මේක වැඩි කළාම පොයිම් වෙලේකවත් y පදයක්වත් නියත පදයක්වත් එන්නේ නැහැනේ. මං එන්නේ නැහැ කියලා පෙන්නන්න. අපිට ඉස්සෙල්ලා මෙතන අර ගානේ y පද තිබ්බේ නැහැනේ. y පද තිබ්බේ නැති හින්දා ඒක මේ තිබ්බේ නැති එක තිබ්බේ නැහැ කියන එක අපි නිකන් අපි නිකන් අපිට තේරුම් ගන්න අපිට ලේසි වෙන්න විතරයි මේක කරගත්තේ. අපිට ලේසි වෙන්න මෙතෙන්ද බිඳුවක් y කියලා දාගත්තා. අපේ ගානේ හැම තිබ්බේ නැති හින්දා තමයි බිඳුවක් y උනේ. අන්න ඒ වගේම මේකෙන් මෙයා වැඩි කළාම මෙතන y කෑල්ලක්වත් නියත පදයකුත් එන්නේ නැහැනේ. අන්න එන්නේ නැති එක එන්නේ නැහැ කියලා පෙන්වන්න හරි. පෙන්වන්නයි අපිට ගන්න මට අතනම කරගත්ත එහෙම ලේසි වෙන්න මම මෙතන බිඳුවක් y හේකුයි බිඳුවකුයි යටින් දාගත්තා. ඒ කියන්නේ මෙතන මොකුත් නැහැ කියලා පෙන්වන්න. මේ මෙතන මොකුත් නැහැ කියලා පෙන්වන්න මම මේ බිඳුව දාගත්තේ. හරි. එහෙනම් පැටලෙනවා වගේද? මට ඒවට තේරුණාද? ආපුත් කෙනා මට කවුද දන්නේ නැහැ. හරි හරි. මේ අයියෝ නෝට් එකේ ගානක් නෙමෙයිනේ. මේක නෝට් එකේ තිබ්බ ගානක් තමයි. නෝට් එකේ දාලා මම හිතන්නේ මෙහෙම නෙමෙයි කොහොමද දන්නේ නැහැ. මම ඇදුවේ මේ මට හොඳයි කියලා හිතුන විදියට. හෙලෝ අයියා. ඔව් කියන්නේ. අයියා ඔතරින් එහාට සුළු වෙන්නේ නැද්ද?
සුළු වෙනවා තව සුළු වෙනවා තව සුළු ඉවර නැහැ සුළු වෙනව නේද? ඔව් හරි හරි. මම අපි තව ගණක් හදමු මේ මම තව ගණක් හදලා පෙන්නන්නම් මේ අපිට නියතයක් ඉතුරු වෙනකම් මෙයා බෙදන්න පුළුවන් දැන් මෙතන තියෙන y ඍණ 3යිනේ එහෙනම් නියත පදයක් ඉතුරු වෙන්න ඕන නියතයක් මෙයාගේ මෙයා බෙදුනහම ඉතුරු වෙන්න ඕන නියතයක් නියතයක් ඉතුරු පදයේ ඉතුරුට එකට ඒ කියන්නේ රිමයින්ඩර් එකට නියතයක් එනකම්ම බෙදන්න ඕනේ මේක තේරුම් නැත්තම් මම මේක මම ඉන්නකො මම මෙහෙම අනිත් විදිහට හදලා පෙන්නන්න මම මේක හදලා ඉවරයක් කරන්න ඊළඟට දැන් තියෙන්නේ මෙයාගේ පළවෙනි පදේ මෙයාගේ පළවෙනි පදෙන් බෙදන්න ඕනේ ධන 6ක් y එක y කින් බෙදන්න තියෙන්නේ 6ක් y y කින් බෙදුනාම උත්තරේ එන්නේ y 6ක් y බෙදීම y නේ 6ක් y කින් y බෙදුනාම එන්නේ sorry 6ක් y කින් y බෙදුනාම එන්නේ y ට y කැපිලා ගිහලා 6 නේ එන්නේ එහෙනම් මෙතෙන්ට එන්නේ ධන 6 6ක් y කින් බෙදලා මෙතෙන්ට ධන 6ක් එනවා ඊළඟට 6 මේ 6 කෙනෙක් එනවා මෙයාගේ මේ දෙනගේ මේ දෙන වැඩි වෙන්න ඕනේ 6ක් y 6ක් 6 වැඩිුණාම මේකෙන් 6ක් y එනවා 6ෙන් ඍණ 3 වැඩි වුණාම අපිට එනවා 6 වරක් 3 ඍණ 18ක් කියලා. ඊළඟට අපිට තියෙන්නේ මේ උඩ එක්කිනාගේ යට එක්කිනා අඩු කරන්න 6ක් y ගෙන් 6ක් y වැඩි වුණාම අපිට එන්නේ 0යි කියලා 25 ඍණ 18 දැන් තියෙන්නේ 25 ඍණ 18 ඍණ ධන වෙලා 25 ධන 18ක් එනවා. එහෙනම් මෙතන අන්තිම ඉතුරු වෙන්නේ 25ට 18ක් එකතු කරලා අපිට එන්නේ 35 42යි 43යි yes sorry 43යි හරිද ඉන්නකෝ මේ අර ඉස්සරහ කියන විදිහට හදන්න y ගණයේ ඍණ y වර්ග ධන බිඳුවක් y ධන 25 y ඍණ 3 කොහොමද තියෙන්නේ මේ බෙදන් තියෙන්නේ එතකොට මෙයාගෙන් මෙයාව y ගණයට y ඒවා y වර්ග මෙයාගෙන් මෙයා වැඩි කරනවා y වර්ග වතා y ගණය ඍණ 3ක් y වර්ග මේක වැඩි කරාම එනවා ඊළඟට මේ උඩේකින් මේක අඩු කරන්න ඕනේ මෙයාගෙන් මේක අඩු කරන්න ඕනේ y වර්ගණයෙන් y ගණයක් අඩු කරාම උත්තරේ බිඳුවක් එන්නේ ඍණ y වර්ග වලින් ඍණ 3ක් y වර්ග අඩු කරාම එන්නේ ධන 2ක් y වර්ග මේක බලන්න ගියමු මේක බලන්න ඕනේ ධන 2ක් y වර්ග කියලා එනවා ඊළඟට ඊළඟ පේරිට යන්න අපි මෙතන තියෙන එක්කෙනා මෙතනින් පල්ලෙහාට අරන් එනවා අපි O level කාලේ කියවන මෙහෙම මෙන්න විදියවන මතක විදියට මෙතන තියෙන එක්කෙනා අපි මෙතනින් පල්ලෙහාට අරන් එනවා දීර්ඝ බෙදීම කළා වගේ අංක බෙදුවා වගේ මෙතනින් බිඳුවක් y කියන එක්කෙනා පල්ලෙහාට අරන් එනවා දැන් බෙදනවා දැන් මෙයාව මේකෙන් බෙදනවා දෙකක් y වර්ගයෙන් y බෙදුනාම අපිට එන්නේ ධන 2ක් y මෙයාගේ මෙයා වැඩි වුණාම අපිට එනවා ධන 2ක් y වර්ග ඍණ 6ක් y කියලා ඊළඟට මේකෙන් මේක අඩු කරන් තියෙන්නේ 2ක් y වර්ගයෙන් 2ක් y වර්ගයක් අඩු වුණාම උත්තරේ එනවා බිඳුවයි කියලා ධන බිඳුවෙන් ඍණ 6ක් අඩු වුණාම අපිට එනවා ධන 6ක් y කියලා හරි ඊළඟට මේ 25 කියන එක මෙතෙන්ට අරන් එනවා 25 මෙතෙන්ට අරන් එනවා 25 මෙතෙන්ට අරන් ආවිල්ලා 6ක් y බෙදනවා y ගෙන් 6ක් y වර්ගයෙන් බෙදුනහම ධන 6ක් එනවා 6 වතාවක් y 6ක් y ධන 6 වතාවක් ඍණ 3 6 වරක් 3 ඍණ 18යි ඍණ 18ක් එනවා ඊට පස්සේ මේකෙන් මේක අඩු කරන්න ඕනේ 6ක් y කින් 6ක් y අඩු කරාම බිඳුවයි 25න් ඍණ 18ක් අඩු කළාම උත්තරේ ධන 43යි හරි ඔයාලට තේරුනේ ওই විදිහද මේ අනිත් විදිහද මම මේ මුලින් හදපු එක තේරුනේ නැත්නම් මේ දැන් හදපු එක බිඳුව දාන්ගේ එක තේරෙනවනේ ඒ කියන්නේ මම මුලින් හදපු එක කියන්නේ මුලින් හදුවේ මේක වෙන්නේ කොහොමද කියන එක ඇත්තටම මම මුලින් හදුවේ ඇත්තටම මේක වෙන්නේ කොහොමද කියන එක මේ ක්‍රමය නිකන් කටපාඩම් කිරීමක් වගේ එකක් මම මතක විදිහට ඕල් එක කාලේ කියදුනේ මෙහෙම මේක නිකන් මට ඇත්තටම නිකන් කටපාඩම් කිරීමක් වගේ එකක් ඒකයි මම ඒක අමතක කළේ මම අර මම ළඟදී මේ කවුද මේ ගානක් ඇහුවත් එක්ක මේ අර පියුණන්ගේ ආපු වෙලෙත් මම කියදුනේ මේ විදිහට නේද මේක නිකන් කටපාඩම් කිරීමක් වගේ කියලා හිතුන හින්දා තමයි මම මේ විදිහට කිව්වේ මොකද මෙහෙම ගත්තාම වරදින්නේ නැහැ මේ ගාන ලේසි අනික් ගාන ඔය ගාන y ගණය නෙමෙයි 2යි y ගණය නේද ගානදිත් එහෙමද
ගාන දෙකක් වයි එකක් තිබ්බද? ඕවනේ දෙකක් තියෙනවා ඒක තියෙන හැබැයි එල්ලියයි අර මේ මොනවාදර නෑ නෑ නෑ. බෙදීම මේ ඒක වැරදිලාද මමත් දෙක තාම බැලුවේ ඕ මේ සෝරි ඒ කියන්නේ දෙකක් වයි වර්ග ඒක තමයි ඇතුළට යන්න ඕනිද මේ හරියට මේ මම ලියන් වැරදි. දැන් දෙකක් වයි වර්ග තියනවානේ. ගානේ මම මේ මාත් එක ලියා යන්නේ නැහැ. මෙතන මේක මේ අදිද්දි මේගොල්ලෝ වරද්දලා තියෙන්නේ. නෝට් එක ලියද්දි මේක ඉර එන්න ඕනේ. මෙන්න මෙතනින්. මේ බෙදීම එන්න ඕනේ මෙහෙම. මෙන්න මෙහෙම එන්න ඕනේ බෙදීම. මේ කැලේ නැති වෙන්න ඕනේ. ඔන්න ඔහොම තියෙනවා නෝට් එක. මොකද ගාන තියෙන්නේ මේ දෙකක් වයි වර්ගනේ තියෙන්නේ මේ. ගාන තියෙන්නේ දෙකක් වයි වර්ග අඩු කිරීම ඍණ වයි වර්ග. ඒ හින්දා මේක මෙහෙම වෙලා තියෙන්නේ. මාත් එක පටලගෙන මේ මාත් මේ දෙක හලලා. මාත් ගානට ඉතින් දෙක හලලා තියෙන්නේ. මේ එතකොට කවුරු හරි මල්ලි එවුනේ ඉස්සෙල්ලා මේ ටියුට් එක ගාන තියෙනවා. ඒක ටියුට් එක ගාන නෙමෙයි මම හදලා. ටියුට් එක ගාන නෙමෙයි මම හදලා තියෙන්නේ මේ. මම හදපු එක ඊට වඩා ටිකක් වෙනස් එතකොට. ඒක ටියුට් එක ගානට දෙකක් එන්න ඕනේ මුලට. එච්චරයි වෙනස ඉතින්. හරිද එතකොට? එතකොට ප්‍රශ්න හරිද? එතකොට මෙන්න මේක තමයි හරි මේ ගාන ගත්තොත් හරියට මෙහෙම එන්න ඕනේ. මම හැදුවෙත් එතකොට මේ ගාන නෙමෙයි. මං හැදුවෙත් y නැතුව. මං හැදුවේ වංශුරු කරේත් y ගණය ඍණ y වර්ග ධන 25 කියන එක කෙනා තමයි මම බෙදුවේ. මම බෙදුවෙත් ඔන්න ඕක. නෝ වෙනන්න. මේ මං බෙදුවෙත් ඕක. හරි මම බෙදලා තියෙනෙත් ඕක. එහෙනම් දෙක පටල ගන්න එපා. ප්‍රශ්න දිනන කියන්නේ තේරුම් නැත්නම් හරි අපි තව ගානක් හදමුකෝ මේක පැත්තකින් තියලා. තව ගානකට යන්නකෝ. පහක් x ධනය ඍණ x ධන 3 කියන කෙනා x ධන දෙකෙන් බෙදුනම කොහොමද කියන එක දීර්ඝ බෙදීමෙන් කරවන්න දීර්ඝ බෙදීමයි අර මට අර එකක් කියන්න සින්තටික් ඩිවිෂන් එකත් කියලා දෙන්න ඕනේ හින්දා මම ඒ දෙක මේ ගානෙන් ඒ දෙක කියලා දෙන්න. එහෙම ගානක් ගත්තේ නම් මම මේක දීර්ඝ බෙදීමක් කරලා ලියා ගන්න. ඔන්න මම වර්ග බලය අඩු වෙන පිළිවෙල ලියා ගන්න ඕනේ. ඒතර බලය වැඩි වෙන අඩු වෙන පිළිවෙල කොහොමද තියෙන්නේ? හැබැයි මෙතන x ධනය තියෙනවා x වර්ග එකක් නැහැනේ. මම x වර්ගයක් නැති හින්දා ඒක මම බිඳුව x වර්ගයෙන් ලියා ගන්න. ඔන්නලා තියෙන මයික් එකත් ඕෆ් වුණා නම් මේ වටිනවා. මම එනවා නේද ඔයාලට? 121 නේ මයික් එක ඔෆ් කරන්න. ඔන්න ඕකනේ තියෙන්නේ. හත් දෙක x 2x 4 ධන 5x ගණය ධන 0x වර්ග. අර x වර්ග කියන එක නම් 0 කියලා දාගත්තා. මෙයාව බෙදන්න ඕනේ x ධන 2කින්. x ධන 2කින් බෙදන්න ඕනේ. හරි. දැන් බෙදන්නේ. හරි. කරන්න ඕනතර මෙයාගේ පළවෙනි පදය මෙයාගේ පළවෙනිකින් බෙදන්න ඕනේ. මාර සාමාන්‍ය විදිහට දන්නම් කරා දිගටම ලියන් යන්න නැතුව තර පැටලෙනවා වගේ හින්දා 2x4 කියන එක නා x කින් බෙදන්න ඕනේ 2x4 x කින් බෙදුනහම x එකක් ලැබිලා ගිහලා අපිට එන්නේ 2x ඝනය කියලා. එහෙනම් මෙතෙන්ට 2x ඝනය එනම ඊළඟට මෙයාගෙන් මෙයා වැඩි කරන්න ඕනේ 2x ඝනය x කින් වැඩි කළාම අපිට එනවා 2x4 ඊළඟට ආය මෙයාගෙන් මෙයා වැඩි කරන්න ඕනේ මේක වැඩි කළාම අපිට එනවා 2 4x ඝනය කියලා. හරි. දැන් ඊට පස්සේ මෙයාගේ මෙයා අඩු කරන්න ඕනේ මෙයාගේ මෙයා අඩු කරන්න ඕනේ. මේ දෙක අඩු කරන්න තියෙනවා. 2x4ෙන් 2x4ක් අඩු කළාම අපිට එන්නේ 0යි කියලා. 5x ඝනයෙන් 4x ඝනයක් අඩු වුනහම එන්නේ 5න් 4ක් අඩු වුනහම 1යිනේ. එහෙනම් මෙතෙන්ට එන්නේ 1x ඝනය. හරිද? ඊට පස්සේ මෙතන තියෙන එකක් මෙතන තියෙන එක්කෙනා එක පළවෙනි මෙතන මුලින්ම තියෙන එක්කෙනා පල්ලෙහාට ගන්නවා මෙතෙන්ට බිඳුවක් x වර්ග කියලා මෙතෙන්ට ගන්නවා. හරිද? ඊළඟට දැන් මෙයාව
මෙයාව මේකෙන් බෙදන්න තියෙන්නේ. x ගණය x කින් බෙදුනහම අපිට එනවා ධන x වර්ග කියලා. x ගණය x කින් බෙදුනහම ඊළඟට දැන් තියෙන්නේ මේක වැඩි කරන පියවර. x වර්ග x වර්ග x කින් වැඩි කළාම අපිට එන්නේ ආපහු x ගණයමයි. x වර්ග ධන 2ක් x වර්ගයෙන් වැඩි වුණාම එන්නේ මෙතෙන්ට එන්නේ ධන 2ක් x වර්ග කියලා. හරිද? මේක අඩු ගන්න තියෙන්නේ. x ගණයෙන් x ගණයක් අඩු කළාම අපිට එන්නේ උත්තරේ බිඳුවයි කියලා. මෙතන තියෙන්නේ බිඳුවෙන් ධන 2ක් අඩු කරන්න. බිඳුව x වර්ගයෙන් 2ක් x වර්ග අඩු ගන්න තියෙන්නේ. එතකොට මෙතනින් එන්නේ උත්තරේ ඍණ 2ක් x වර්ග. ඍණ 2ක් x වර්ග. ඊට පස්සේ මෙයාව මෙතනට අරන් තියෙන්නේ. මෙයාව මෙතනට අරන් එනවා. මෙතන තියෙන ඍණ 1ක් x කියලා. එහෙනම් මෙයා මෙතනට අරන් එනවා ඍණ 1ක් x කියලා. හරි. ඊළඟට මේ පදය මෙයාගෙන් බෙදන්න තියෙනවා. ඍණ 2ක් x වර්ග x කින් බෙදුනහම අපිට එන්නේ මෙතෙන්ට ඍණ 2යි x කියලා. ඊළඟට මේක වැඩි කරන පියවර ඍණ 2ක් x කින් වැඩි කරාම එන්නේ ඍණ 2ක් x වර්ග ඍණ 2ක් x ධන 2කින් වැඩි කරාම අපිට එන්නේ 2 + 2 4යි ඍණ 4ක් x කියලා. ඍණ 2 ධන 2කින් වැඩි කරාම ඍණ 4ක් x වර්ග ඍණ 4ක් x කියලා. ඊළඟට මෙයාගෙන් මෙයා අඩු කළාම උත්තරේ බිඳුවයි කියලා කොහොමද දන්නවා අපි. දැන් තියෙන්නේ x කින් x අඩු ගන්න තියෙන්නේ ඒක x එනවා. ඍණ 1කින් ඍණ 4ක් අඩු කරාම ඍණ 1 ඍණ 4 ඍණ 1 ඍණ 4ෙන් එන්නේ ධන 3ක් කියලා. ඍණ 1 ඍණ 4ෙන් එන්නේ ධන 3ක් කියලා. එහෙනම් මෙතෙන්ට එන්නේ බිඳුව ධන 3ක් x. හරි. දැන් ඉතුරුලා තියෙන නියත විතරයි. මෙයා අරන් එනවා මෙතෙන්ට. ධන 3. මෙතෙන්ට අරන් එනවා. ඊළඟට 3ක් x ධන 3 කියන එක කෙනා මේ x ධන 2කින් බෙදනවා. x 3ක් x කින් බෙදුනහම එන්නේ මෙතෙන්ට එන්නේ මෙතන පළවෙනි පදේ මෙතන පළවෙනි පදෙන් බෙදනවා. 3ක් x කින් බෙදුනහම එන්නේ 3යි. එහෙනම් දැන් මෙයාව මේකෙන් වැඩි කරලා ලියන්න තියෙන්නේ 3ක් x කින් වැඩි කරාම එනවා 3යි x 3 2කින් වැඩි වෙලා එනවා 3 + 2 ධන 6යි කියලා. දැන් ආයේ ඉස්සෙල්ලා වගේ මේකෙන් මේක අඩු කරන් තියෙනවා. 3ක් x 3ක් x අඩු කළාම බිඳුවයි 3ෙන් 6ක් අඩු කළාම එන්නේ ඍණ 3යි කියලා. ඔන්න ඍණ 3ක් අපි කිව්ව නියතයක් අන්තිමට මෙතෙන්ට නියතයක් එනකම් බෙදන්න ඕනේ. ඔන්න අපිට ආව නියතයක්. නියතයක් එනකම් බෙදුවා. එහෙනම් අන්තිම උත්තරේ මෙන්න මේ විදිහට අපිට එනවා. පැහැදිලිද? දැන් ආයෙ මම මේකත් කියලා ඉන්නම්. ඊළඟට මම අපි දීර්ඝ බෙදීම කතා කරේ. දීර්ඝ බෙදීමේදී අපි බෙදුවා 25 26 කියන එකේනාව 5ෙන් බෙදුනාම එන්නේ 26ට 5 ඒවා 5යි 5 5 25 ඉතුරු එකයිනේ. ඊළඟට මෙයාගෙන් වැඩි කළාම මේක එන්න ඕනනේ 5 5 25යි 26 නෙමෙයි එන්නේ. එහෙනම් මේ රිමයින්ඩර් එක ඉතුරු ගාන එකතු කළාම 26 එන්න ඕනේ. ඒ වගේ තමයි මේක. මේකෙන් වැඩි වුණාම මෙයා එන්න ඕනේ. එහෙනම් බලමු වැඩි කළා. 2ක් x වර්ග ධන x 2ක් x ගණයනේ sorry 2ක් x ගණය ධන x වර්ග ඍණ 2ක් x ධන 3 කියන එක කෙනා වැඩි කරනවා x ධන 2කින් වැඩි කළාම අපි කරන්න ඕනේ මේ හැම පදයක්ම මේකෙන් වැඩි කරන්න ඕනේ 2කින් වැඩි කරන්න ඕනේ අපෝ හැම පදයක්ම x කින් වැඩි කරන්න ඕනේ 5 3ම 2කින් වැඩි කරන්න ඕනේ 5 3ම කළා එකතු කරන් තියෙන්නේ එහෙම කරාම එනවා මෙතනින් එනවා 2ක් x ගණය x කින් වැඩි වුණාම එනවා 2ක් x 4 ධන x වර්ගයෙන් වැඩි වුණාම එනවා x ගණය ඍණ 2ක් x කින් වැඩි වුණාම එනවා ඍණ 2ක් x වර්ග ධන 3x කින් වැඩි වුණාම එනවා ධන 3ක් x ආයෙ දැන් දෙකෙන් වැඩි කරගෙන යන්න තියෙන්නේ මේ ටික සේරම දෙවතත් 2 4ක් x ගණය දෙවරක් x මෙතනින් එනවා ධන 2ක් x වර්ග මේ දෙක වැඩි කළාම එනවා ඍණ 4ක් x මේ දෙක වැඩි කළාම එනවා ධන 6ක් කියලා පේන්නේ නැහැ ඔන්න ඔය විදිහට එනවා මේ ටික වැඩි කළාම මං කරේ මේ තියෙන පද හතරක් තියෙනවානේ මේකේ මේ තියෙන පද හතරම මේ x කින් වැඩි කළා එහෙම කරලා ලිව්වා ඊළඟට මේ තියෙන පද හතරම දෙකකින් වැඩි කරලා මෙහෙම ලිව්වා ධන දෙකෙන් ඊට දැන් මේ තියෙන ලයික් ටර්ම්ස් ටික එකතු කරගෙන යන්න x 4 වෙන කොහෙවත් නැහැ එහෙනම් එන්න 2x 4 x ගණය ඒවා තියෙනවා මෙතන තියෙනවා අපෝ මෙතන තියෙනවා
අන්න එන 5x ගණයක් එනවා. දැන් මෙතන 1x ගණය ධන 4x ගණයෙන් එනවා ධන 5x ගණය. ආයි ඍණ 2x වර්ග ධන 2x වර්ග. එහෙනම් මොකද ඍණ 2යි ධන 2යි බිඳුවයිනේ. එහෙනම් එන්නේ දැන් බිඳුවක් x වර්ග කියලා. ඍණ 2 ධන 2 බිඳුවයි. ඊළඟට 3x ඍණ 4x තියෙනවා. x තියදී ඍණ 3 ධන 3x ඍණ 4x වලින් එනවා ඍණ x. නියත පද තියෙන මේක විතරයි 6. හරිද? දැන් මේ දෙන ගුණ වුණාම මෙයාවයි ගුණ වුණාම මේක එන්න ඕනේ. හැබැයි ආවේ දැන් මෙතන ධන 6 කියලා. අපි තියෙන රිමයින්ඩර් එක ඍණ 3යි කියලා. එහෙනම් මේකට රිමයින්ඩර් එක එකතු කරන් තියෙනවා. මෙතන රිමයින්ඩර් එක එකතු කරාම අපිට එනවා 2x 4 ධන 5x ඝනය ධන 0.x කියන එක අපිට ලියන්න ඕනේ නැහැ. මෙතන කෙලිම ඍණ x ධන 3 කියලා ලියුවා හැකියි. හරි. ඊළඟට ඔයාලා ටියුට් එක පැහැදිලි කරලා තියලා තියෙනවා මේවා ලියන විදිය. කියන්නේ මෙයා මෙහෙම බෙදලා ඉවරලා අන්තිමට උත්තරේ ලියන්නේ කොහොමද කියන එක. මේ මම එකත් ලියලා පෙන්නන්නම් ටියුට් එකේ තියෙන එක. ටියුට් එකේ තියෙන ඔයාලගේ කන්වර්ටින් කොහොමද? මේ අන්තිම උත්තරේ ලියන්නේ දැන් 8x ගණනේ දන 6x වර්ග දීලා තිබ්බාම මෙයාව මේකෙන් බෙදුනාම එන එක අපි සුළු කරලා උඩට එන එක මෙතනින් ලියනවා. ලියලා ඉතුරු ගාන ලියනවා. අපි බෙදන්න තිබ්බ එකේ භාගයක් විදියට. හරිද? දැන් ඒක මේ මම අර ඉස්සෙල්ලා ලිව්ව මේකට එහෙම ලිව්වොත් එහෙම මේකට එහෙම ලිව්වොත් එහෙම එන්නේ මෙන්න මෙහෙම. දැන් මෙයාව දැන් අපිට තිබ්බ ප්‍රශ්නේ මෙයාව x දාන දෙකෙන් බෙදන්න. බෙදුනාම එන උත්තරේ වෙන්නේ උත්තරය අපි ලියලා පෙන්නන්න ඕනේ මෙහෙම. මෙයා බෙදුනාම මේකනේ. එහෙනම් ඒක ලියනවා මුලින්ම. 2x ඝනය ධන x වර්ග ඍණ 2x ධන 3. හරි. එයාව ලිව්වා. ලියලා මේකට එකතු කරන්න ඕනේ භාගයක් විදියට. මේ ඉතුරු ගාන. අපේ රිමයින්ඩර් එක ඍණ 3යි කියලා. ඍණ 3 බෙදීම ඉර යටට එන්නේ අපි බෙදපු එක්කෙනා. බෙදුව අපි x ධන දෙකෙන්නේ. එහෙනම් මෙයාව ලියනවා අපි x ධන දෙක කියලා. ඔන්නව තමයි අපි අන්තිම උත්තරේ ලියලා පෙන්නන්න ඕනේ. දැන් මේ ගාන හදලා ලියලා පෙන්නන්න කිව්වම මෙන්න මේ විදිහට ලියන්න. ඍණ දෙකක් x වර්ග දාන මෙන්න මේ ප්‍රකාශනය මෙයාගෙන් බෙදන්න. මේකේ ප්‍රශ්නේ අපිට තිබ්බා. මෙන්න මෙයා තමයි අපිට ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නෙට උත්තරය අපි ලියන්න ඕනේ මේ විදිහට බෙදලා ඉවරලා රිමයින්ඩර් එක ගන්න ඕනේ. රිමයින්ඩර් එක ගන්න ඕනේ. බෙදලා එන ගාන ගන්න ඕනේ. උත්තර ලියන්නේ මෙයාව ලිව්වා රිමයින්ඩර් එක ලිව්වා එයාව බෙදුවා අපි බෙදපු සංඛ්‍යාවෙන්. බෙදපු සංඛ්‍යාවෙන් ලිව්වා. හරිද? දැන් මේ අදපු විදිය තේරුණාද? ඉස්සෙල්ලා අදපු ගානක් වගේම එකක් තමයි මම මේ හැදුවේ. අර ටියුට් එකේ ගණන් නෙමෙයි. අර සාමාන්‍ය අපි අර x වර්ග පද ගාලා හැදුවේ. අන්න ඒ වගේ ගානක් තමයි මම මේ හැදුවේ. මේ හදපු එක තේරුණාද නැත්නම් මේකේ අවුල් තියෙනවද කියන්නේ? තේරුණ නැති ඉන්නවනම් කියන්න.